सदा पूजनीय वंदनीय महासंघरत्नें अवसराई श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंवत्तुनि මේ පින්වත් සියලු දෙනාම දැන් සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සසර දුක්ඛිනී නිවන්නට නිවා ගන්නට උපකාරී වන සත්‍ය බිදක් ශ්‍රවණය කරන්ට ඒ නිසා මුලින්ම මතක් කරනවා හැම දිනාටම තමන්ගේ හිත එක්තෙන් කරගෙන තැම්පත් කරගෙන නොයෙක් අරමුණු වල දුවන්නට නොදී ඊ타ත්ම ඕනෙකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. මේ දේශනාවේ අග භාගයේදී බොහෝම වටිනා කරුණු ටිකක් මම මතක් කරලා දෙන්නම්. ඊට පස්සේ වෙලා තිබුණොත් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒවත් සාකච්ඡා කරන්න කාලෙකුත් වෙන් කරලා දුන්නේ නැහැ කි. දේශනාවට කලින් මතක් කරනවා තම තමන් ළඟ දුරකථන තියෙනම් ඒක විසන්ධි කරගන්නවා නම් හැම දිනකටම කරන උපකාරයක් කියන එකත් මතක් කරනවා. විමුතුනි මම ඉස්සෙල්ලාම හිත එක්තෙන් වෙන්න තැම්පත් වෙන්න උපකාරී පුංචි කතාවකුත් කියන්නම්. මේ කතාව කියලා ඒකම උපමාවට අරගෙන අපිට පුළුවන් ධර්මයේ අර්ථය හොයාගෙන යන්න. පින්වතුනි පෙර බරණස් නුවර සවැත් නුවර මහා සුවර්ණ කියලා ගෘහපති කෙනෙක් හිටියා. මේ මහා සුවර්ණ ගෘහපතිතුමා මහ විශාල ධනයක් තියෙන මහා භෝගයන්ගෙන් ආඩ්‍ය වෙච්ච කෙනෙක්. හැබැයි යාට දරුවෝ නැහැ. ඉතින් දවසක් මේ මහා සුවර්ණ ගෘහපතිතුමා නාන තොටුපොළට ගිහිල්ලා නාලා ආපහු වෙනකොට අතරමඟ දැක්කා මහා විශාල අතු පතර විහිදී ගිය වනස්පති වෘක්ෂයක්. දැකලා එයාට හිතුණා මේ ගහේ නම් මහේසාක්‍ය දෙවිවරු වාසය කරනවා ඇති කියලා. පස්සේ ඒ ගහ ගාවට ගිහිල්ලා ගහේ යට කොටස හොඳට හොදලා ඒ වගේම වටේට ප්‍රාකාර බැඳලා වැලි ඉහලා කොඩි වැල් එහෙම අතුරලා ප්‍රාර්ථනාවක් කළා මට දුවෙක් හෝ පුතෙක් ලැබුණොත් මේටත් වඩා මහා සත්කාර කරනවා කියලා. ඉතින් කොහොම හරි ටික දවසක් යනකොට ඒ ගෘහපති බිරිඳගේ කුස දරුවෙක් පිළිසිඳ ගත්තා. ඉතින් මේ මහා සුවර්ණ ගෘහපතිතුමා හිතුවා තමන් පාලනය කරන තමන් රකින මේ වනස්පති වෘක්ෂය නිසා තමයි තමන්ට දරුවෙක් ලැබුණේ කියලා උපන්න දරුවට නම් කළා පාලිත කියලා. ටික කාලයක් යනකොට තවත් දරුවෙක් උපන්නා. ඒ පාර එයාට චුල්ලපාලිතත් ඉස්සෙල්ල කෙනාට මහා පාලිතත් කියලා නම් කළා. ඉතින් මේ විදිහට ටිකෙන් ටික මේ දෙන්න වැඩි වියටපත් වෙනකොට මේ දෙන්නගේ දෙමව්පියෝ කලුරිය කළා. මේ දෙන්න අවාහ විවාහ ගිහි ගෙදරටත් ඇතුළු වුණා. එතෙන්දී
මහා පාලිත කුමාරයා නෙමෙයි චුල්ලපාලිත කුමාරයා ගිහි ගෙදරට ඇතුළු වුණා. ඒ කාලේ පිරිස බොහෝ සෙයින්ම තුනුරුවන් කෙරෙහි ප්‍රසන්නයි. සවැත් නුවර ඒ කාලේ හිටියා කියනවා 7 කෝටියක් ජනකාය. ඒකෙන් 5 කෝටියක්ම ආර්ය ශ්‍රාවකයෝ මාර්ගඵලලාභී අය තමයි ගිහි ගෙදර ඉඳලා තියෙන්නේ. ඉතින් බොහෝ සෙයින්ම මේ අයගේ ස්වභාවය දවසට දෙපාරක් ජේතවන විහාරයට යනවා. උදේවරුේ යනවා නම් දන් දීමට අවශ්‍ය කෑම බීම අරගෙන යනවා. ඊට පස්සේ හවසට මල් පහන් හඳුන් කෝරු වගේ දේවල් අරගෙන බණ අහන්න යනවා. ඉතින් බොහෝ සෙයින් පිරිස කාණ්ඩ මේ ජේතවනාරාම පැත්තට යනකොට මේ මහා පාලිත කුමාරයාත් බැලුවා මොකක් නිසාද මේ කට්ටිය යන්නේ. ඉතින් ඒ පිරිස යනකොට ඒ පිරිස එක්ක යන්න ගියා මේ පාලිත කුමාරයා. ගිහිල්ලා බණ අහනකොට බුදුරජාණන් වහන්සේගේ ස්වභාවයක් තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන ක්‍රම කීපයක් තියෙනවා. අත්තජ්ජාස තමන් වහන්සේම අදහසක් ඇටියට ධර්ම දේශනා කරනවා. පරජ්ජාස අනිත් අයගේ අදහස් හැඟීම් තේරුම් අරගෙන ඒ අදහස් හැඟීම් වලට අනුව ධර්ම දේශනා කරනවා. අට්ඨුප්පත්ති යම්කිසි කරුණක් සිද්ධියක් මුල් කරගෙන ධර්ම දේශනා කරනවා. මෙතනදී බොහෝ සෙයින්ම බුදුරජාණන් වහන්සේ පරජ්ජහස වශයෙන් තමයි ධර්ම දේශනා කරන්නේ. බණ අහන පිරිස ඉන්න අයගේ අදහස් බලලා ඒ අයට ගැළපෙන විදියට. ඉතින් මේ පිරිස දිහා බලනකොට දැක්කා මේ පාලිත කුමාරයා බොහෝම හේතු සම්පත් තියෙන කෙනෙක්. දැකලා එයාට ගැළපෙන විදිහට තථාගතයන් වහන්සේ එයාට තේරුම් යන විදිහටත් එක්ක ධර්ම දේශනා කළා. ඉතින් දේශනාව අවසානයේදී මේ පාලිත කුමාරයාට තේරුණා සසර ඇති නිස්සාරකම ජීවිතයේ ඇති අනාථ ස්වභාවය ඒ වගේම මේ සසර පැවැත්මේ කෙලවරක් නැතිකම තේරිලා මෙයා තීරණය කළා පැවිදි වෙන්න. භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරලා ඉවර වෙනහම හැම කෙනෙක්ම ආපහු ගියා. මේ පාලිත කුමාරයා ගියේ නෑ, නතර වෙලා හිටියා. ඔක්කොම යනකම් ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට පැවිදි වෙන්න ඕනේ කියලා. හොඳයි පාලිත පැවිදි වෙන්න පුළුවන්. නමුත් ඔබට දැනුවත් කරලා ඉන්න කවුරු හරි ඉන්නවද? එimai භාග්‍යවතුන් වහන්සේ මගේ බාල සොහොයුරෙක් ඉන්නවා. හොඳයි එහෙනම් එයා දැනුවත් කරලා එන්න කිව්වා. ඒ පාර සොහොයුරා ගාවට ගිහිල්ලා කිව්වා මං සතු සවිඥානික අවිඥානික මහත් වූ අල්ප වූ යම් භෝගයක් තියෙනම් වස්තුවක් තියෙනම් ඒ සියල්ලම මල්ලි ගන්න මට මහාන වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ වෙලාවේදී මල්ලි නොයේ කරුණ කියලා ඇඬුවා එහෙම මහාන වෙන්න එපා කියලා. නමුත් නැවත නැවතත් කියනකොට මල්ලි කැමති වුණා. ඊට පස්සේ මේ පාලිත හාමුදුරුවෝ මහාන වෙලා උපසම්පදා වෙලා ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා ළඟ ඊටමත් නිවැරදි විදිහට අවුරුදු 5ක් ධර්මය ඉගෙන ගත්තා. මේ ශාසනයේ තියෙනවා යම්කිසි කෙනෙක් පැවිදි වෙනවා නම් අවුරුදු 5ක් යනකම් තනිව වාසය කරන්න බෑ. ධර්මය විනය නියමාකාර විදිහට ඉගෙන ගන්න ගුරු ඇසුර ඉන්න ඕනේ. එහෙම නැතුව උදා වෙන හැම දවසක් ගානෙම විනයානුකූලව වරදක්. ඒ තරම් ශික්ෂණයක් මේ ශාසනයේ තියෙනවා. ඒ තරම් වගකීමක් භික්ෂුන් වහන්සේලාට තියෙනවා. ඒ තරම්
හැදියාවක් භික්ෂුන් වහන්සේලා සතු විය යුතුයි. ඉතින් මේ පාලිත හාමුදුරුවෝ අවුරුදු 5ක් ගුරු ඇසුර ඉඳගෙන ධර්ම විනය ඉගෙනගෙන ඒ අවුරුදු 5න් පස්සේ ධර්ම විනය ඉගෙන ගත්තාම ඉගෙනගෙන අවසන් වුණාම ගුරුවරයාට පෙන්වන්න තමන් ඉගෙනගත් ධර්මයේ තියෙන කොටසක් පෙන්වන්න නිස්සය මුක්ත ධර්ම කියලා කියනවා. ඒ ටික පෙන්වුවොත් විතරයි එයා ගුරුවරයාගෙන් වෙන්ව ඉන්න සුදුසු අවසර තියෙන්නේ. ඒ ටික පෙන්වන්න බැරි කෙනෙක් ඉන්නවනම් අවුරුදු 5 නෙමෙයි දිව්‍ය අතීත ගුරු ඇසුරේ ඉන්න ඕනේ. එයා තනියම හුදකලාව ඉන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. අනිත් අයට ධර්මය කියලා දෙන්න උගන්වන්න සුදුසු කෙනෙක් නෙමෙයි. තමන් ඉගෙන ගන්න ඕන කෙනෙක් වෙනවා. මේ පාලිත හාමුදුරුවෝ මොකද කරන්නේ? ඒ නිස්සය මුක්ත ධර්මතා ඉගෙනගෙන ඒව ගුරුවරුන්ට පාවලා දුන්නට පස්සේ උන්න එයා නිදහස් වුණා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි මේ ශාසනේ කොතෙක් පැවැත්මක් තියෙද්ද දුරයන් තියෙද? පාලිත මේ ශාසනයේ තියෙනවා ග්‍රන්ථ දුර විදර්ශනා දුර කියලා දෙකක්. ත්‍රිපිටක ධර්මයේ හොඳට ඉගෙනගෙන අටුවා සහිතව ඒවා අනිත් අයට කියලා දෙමින් තමුණුත් විමුක්ති මාර්ගය යන පැත්තකුත් තියෙනවා. එහෙම නැතුව තමන් හුදකලාව අප්‍රමාදීව කෙලස් තවන වැර ඇතුව උත්සාහවත් වෙලා සසරෙන් එතර වෙන විදර්ශනා දුරය කියලා පැත්තකුත් තියෙනවා. ඉතින් මේ පාලිත හාමුදුරු කියන ස්වාමීනි මම දැන් වයසයි. ඒ හින්දා මට ග්‍රන්ථ දුරේ බෑ. මම විදර්ශනා දුරේ පුරන්න කියලා. බුදුරජාණන් වහන්සේගෙන් අරිහත්ත්වයට දක්වාම කමඨහනක් ඉල්ලගත්තා. ඉල්ලගෙන ජේතවනාරාමේ විහාරයට ගිහිල්ලා කිව්වා මම ටිකක් ඈතකට භාවනා කරන්න යනවා මං එක්ක යන්න කැමති කවුද කියලා. මේ පාලිත හාමුදුරුවෝ යන්න 69ක් කැමති වුණා. පාලිත හාමුදුරුවෝයි තව 69කුයි 61 යොදුන් 2000ක් විතර ඈත. පයින් ගිහිල්ලා ඈත පිටිසර ගමකට ගියා. ගියාම ඒ ගම්වැසි පුරුෂයෝ ඇහුවා ආර්යයන් වහන්සේලා කොහෙටද වඩින්නේ කියලා. අපි වස්වසන්ද පහසු තැනක් බලාගෙන යනවා කිව්වා. ඒ වෙලාවේදී නුවණැති එක උපාසක මහත්තයෙක් ඉක්මනට කියනවා ස්වාමීනි මේ 3 මාසේ මෙහි වස්වසන්ද අපි උපස්ථාන කරන්න කියලා ඉක්මනට කුටි ගෙවල් හදලා දුන්නා. දැන් වසන දවස ඉතින් වසලා ඉවර වෙලා මේ පාලිත හාමුදුරුවෝ තමන්ගේ අනිත් ස්වාමීන් වහන්සේලා ඔක්කොම ළඟට අරගෙන කතා කරලා කියනවා මේ 3 මාසයේ ඇතුළත ඉරියව් කීයකින් වාසය කරන්නද ඔබ වහන්සේලාගේ කැමැත්ත? ස්වාමීනි අපි ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන 4 ඉරියව්වම ඇසුරු කරමින් අප්‍රමාදීව භාවනා කරනවා. බොහොම හොඳයි. නමුත් මේ නිදාගන්න ඉරියව්ව මායයට බොහොම හිතයිෂී ඉරියව්වක්. සසර පැවැත්මට හිතයිෂී ඉරියව්වක්. දුක ගෙනත් දෙන්න හිතයිෂී ඉරියව්වක්. කෙලස් තවන වැර ඇති කෙනෙකුට ඇසුරු කරන්න ඒ තරම් හොඳ ඉරියව්වක් නෙමෙයි. ඒ නිසා ඇවැත්නි මේ 3 මාසේ මම නිදාගන්න ඉරියව්ව ගන්නෙ නැහැ. ගන්න නැතුව 3 ඉරියව්වකින් විතරක් යැපෙනවා කියලා කතිකාවත් කරගෙන වස් වැසුවා. දැන් ප්‍රථම යාමේ පළවෙනි මාසෙම මේ අය හොඳට භාවනා කරනවා. ඉතින් මේ පාලිත හාමුදුරුවන්ගේ කුටියේ ඇඳක් නැහැ. ඉඳ ගන්න පුටුවක් විතරයි තියෙන්නේ. ඉඳගෙන හිටගෙන සක්මණෙන් විතරයි මේ මාසෙම ගෙවුනේ. ටිකක් දවසක් යනකොට ඇහි අමාරුවක් හැදුනා. හරියට කලයක් හිල්වලා වතුර ගලන්නත් වගේ ඇස් දෙකෙන්ම කඳුළු ගලන්න ගත්තා. ඒ පාර
එකට පිළිවෙත් පුරන අනිත් සබ්‍රක්‍මචාරින් වහන්සේලා පිණ්ඩපාත යන වෙලාවේදී දැක්ක මේ ඇස් දෙකෙන් කඳුළු ගලනවා. ඒ වෙලාවේදී ඇහුවා මොකද? මට මේ ඇහි අමාරුවක් හැදුණා. වස්වසන දවසේම එක්තරා වෙද මහත්තයෙක් කිව්වා ඔබ වහන්සලාට කාට හරි අසනීපයක් වුණොත් මට කියන්න කියලා. ඊට පස්සේ මේ වෙද මහත්තයට කිව්වා. වෙද මහත්තයා මොකද කරන්නේ? ස්වාමීනි ඔය ලෙඩේ එකම බෙහෙතෙන් හොඳ වෙන බෙහෙතක් මම හදලා දෙන්නම් කියලා බෙහෙතක් හදලා දුන්න. ස්වාමීනි මේක ඇඳේ නිදාගෙන ඇහැට දාන්න කියලා. බෙහෙත අරගෙන දැන් මේ ස්වාමීන් වහන්සේ මේ 3 මාසේ නිදාගන්නේ නැහැ කියලා අදිස්ථාන කළානේ තියෙන්නේ. ඉඳගෙනම ඇහැට බෙහෙත් දැම්මා. ඉඳගෙන ඇහැට බෙහෙත් දැම්මට බෙහෙත පත්‍යයන් උනේ නැහැ, ඇල්ලුවේ නැහැ. ඉතින් දවස් කීපයක් යනකොට ඒත් ඇහි වේදනාව වැඩි, කඳුළු ගලනවා. පිණ්ඩපාත යනකොට අර වෙද මහත්තයා අහනවා ස්වාමීනි කොහොමද දැන් ඇහි අමාරුව? උපාසකෙනි තාමත් ඇහැ කැක්කුමයි. අපහසුයි. ස්වාමීනි බෙහෙත් දැම්මද? ඔව්. වෙද මහත්තයා කල්පනා කරනවා මං දහපු බෙහෙත එකපාරෙන් හොඳ වෙන බෙහෙතක් දුන්නේ. මොකක් නිසාද හොඳ උනේ නැත්තේ? ස්වාමීනි ඔබ වහන්සේ මේ බෙහෙත දැම්මේ ඉඳගෙනද නිදාගෙනද? දැන් හාමුදුරුවෝ කතා කරන්නේ නැහැ වෙන්නේ. ආපහු ගවුවා ස්වාමීනි මේ බෙහෙත ඔබ වහන්සේ දැම්මේ ඉඳගෙනද නිදාගෙනද? සද්ද නැහැ. ඉතින් වෙද මහත්තයා කල්පනා කරනවා මේ ස්වාමීන් වහන්සේ බෙහෙත දාන්න ඇත්තේ ඉඳගෙන. මේක ඇහුවට කතා කරන්නේ. මම්ම ගිහිල්ලා බලන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේ ඉන්න කුටියට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ යද්දි පිටිපස්සෙම ගිහිල්ලා කුටියට ගිහිල්ලා බලනකොට ඇඳක් නැහැ. නිදා ගන්න තැනක් නැහැ. ඉඳ ගන්න තැනක් විතරයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා ස්වාමීනි මේ බෙහෙත අල්ලන්නේ නැහැ, නිදාගන්නේ නැතුව දැම්මේ නැත්තම්. ඒ නිසා මේ බෙහෙත නිදාගෙන ඉරියව්වේ ඉඳගෙන දාන්න. බණ භාවනා කරන්නත්, වෙරවීරිය වඩන්නත් නිරෝගී වෙලා ඉන්න එපා. ඒ නිසා නිදාගන්න ඉරියව්වේ ඉඳගෙන දාන්න කියලා නැවත නැවත පොරොන්දු කරලා ගියා. පොරොන්දු කර කිව්වා. එතකොට රාහුල හාමුදුරුවෝ කියන හොඳයි. මම කතා කරලා බලලා ඔබ යන්න මම කතා කරලා බලලා කරන්නම් කිව්වා. දැන් කායකද මේ කතා කරන්නේ? තමන් එක්කම. වෙද මහත්තයා ගියාම මේ පාලිත හාමුදුරුවෝ තමන් එක්කම කතා කරනවා කොහොමද? චක්ඛූනි හායන්ති මමායිතානි සෝතානි හායන්ති තතේව දේහෝ සබ්බම් පිදං හායති දේහ නිසිතං කිං කාරණා ත්වම් පාලිච්ච පමජ්ජති. පාලිත මමායනය කරන මම කියලා හිතන මේ ඇහැ කවදා හරි නැති වෙලා යනවා. ඒ වගේමයි කනත් නැති වෙනවා. මේ දේහය ඇසුරු කරගෙන තියෙන හැම දෙයක්ම නැති වෙනවා. ඒ නිසා උඹ මේ නැති වෙන ඇහැ රැකීම පිණිස ප්‍රමාද වෙන්න එපා. පාලිත උඹ ඇහැ ගැන බලනවද බුද්ධ ශාසනය ගැන බලනවද? අතීත සංසාරේ බුදුවරු 100,000 ගණනක් පහළ වුණා. උඹ එකම බුද්ධ ශාසනයක්වත් බැලුවේ නැති නිසා එකම ශාසනයක් ගැනවත් මනාවකට ශාසනයකවත් මනාවකට ඇසුරු නොකළ නිසා අදත් උඹට ඇහැ උරුම වෙලා නැසෙන ඇහැ උරුම වෙලා. පාලිත උඹ ඇහැ ගැන බලනවද බුද්ධ ශාසනය ගැන බලනවද? පාලිත උඹ ඇහැ ගැන බලන්න එපා. ඇහැ නැසෙන එක නැසෙනවා. බුද්ධ ශාසනය ගැනම බලපන් කියලා අවවාද කරගත්තා. තව ආපහු කිව්වා චක්ඛූනි විජ්ජಂತಿ මම ඊතානි සෝතානි විජ්ජಂತಿ තතේව කායෝ සබ්බම් පිදම් විජ්ජති කාය නිසිතං කිං කාරණා ත්වම් පාලිත පමජ්ජති.
පහලිත මම ආයනය කරන මේ ඇහැ බිඳෙනවා යම් දවසක කනත් බිඳෙනවා. මේ කය ඇසුරු කරගෙන පවතින හැම දෙයක්ම යම් දවසක බිඳිලා යනවා. මේ බිඳෙන කය ගැන ඔබ බලනවද බුද්ධ ශාසනය ගැන බලනවද කියලා මේ විදිහට තමන් එක්කම කතා කරලා තීරණය කළා. මගේ ඇහැ නැසුනේ වේවා, මං ගත්ත අදිෂ්ඨානය මං අතහරින්නේ මේ බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵලයක් අරගෙන මිසක මේ ජරා මරණ සංඛ්‍යාත සසරෙන් එතර වෙලා මිසක ඇහැ බිඳුනේ වේවා, මේ මුළු ශරීරයෙන් බිඳුනත් මගේ අදිෂ්ඨානය මම වෙනස් කරන්නේ නැහැ කියලා උන්වහන්සේ ඉඳගෙනම බෙහෙත් ටික දාලා හොඳ වෙනව නම් හොඳ වේවා, නැසෙනව නම් නැසේවා කියලා ඉඳගෙන බෙහෙත් ටික දාලා පින්නපාතේ වැඩියා. දවස් කිහිපයක් යනකොට ඇහි වෙහෙස, ඇහි තුවාලේ කැක්කුම හොඳටම වැඩි. වේද මහත්තයා මගදී හම්බුණා ස්වාමීන් වහන්සේ බෙහෙත් දැම්මද? ඔව්. ඉඳගෙනද දැම්මේ නිදාගෙනද? සද්ද නැතුව හිටියා. ඊට පස්සේ කියනවා ස්වාමීනි වෛද්‍යවරු වෙච්ච අපි කීර්තිය අපේ පැවැත්ම තියෙන කීර්තිය මුල් වෙලා යම් වෙලාවකදී අහවල් කෙනාට බෙහෙත් කළා හොඳ වුන්නේ නැහැ කිව්වොත් ඒක අපිට හොඳ නැහැ, අපේ රස්සාවට හොඳ නැහැ. මින් පස්සේ මම ඔබ වහන්සේට බෙහෙත් කරන්න, ඔබ වහන්සේ මගෙන් බෙහෙත් ගත්ත කියලාත් කාටවත් කියන්න එපා කියලා වේද මහත්තයා ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ පින්නපාත කරගෙන ඇවිල්ලා හිතනවා පාලිත උඹෝ දැන් වේද මහත්තයත් ප්‍රතික්ෂේප කළා. මේ රෝගියත් එන්න උස්සන්නයි අප්‍රමාදී වෙන්න කියලා. දැන් හවසටත් හාන්සි වෙලාවත් ඉන්නේ ඉරියව්වවත් ගන්න නැතුව සක්මන් කරමින්ම භාවනා කරනවා. භාවනා කරනකොට හරියට මධ්‍යම රාත්‍රියේදී පෙරපසු නැතුව ඇහැයි කෙලෙසයි දෙකම නැති වුණා. සියලුම කෙලෙස් නැති වෙලා අරිහත්ත්වයටපත් වුණා. ඒ එක්කම ඇස් දෙකම අඳ වුණා. ඒ ස්වාමීන් වහන්සේට තමයි චක්කුපාල තෙරුන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් මම මේ කතාව මතක් කළේ ওই චක්කුපාල තෙරුන් වහන්සේ පහු කාලෙදී සක්මන් කරනකොට කූඹි පෑගිලා මැරුණාම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අනිත් භික්ෂුන් වහන්සේලා චෝදනා කරන චක්කුපාල හාමුදුරුවෝ දැන කූඹි මරනවා කියලා පාගලා. රහතන් වහන්සේට සත්තු මරණ චේතනාවක් නැහැ කියලා පෙන්වුවාම ස්වාමීනි රහත් වෙන්න තරම් හේතු සම්පත් තිබුණා නම් ඇස්සන්ද උනේ මොකක් නිසාද කියලා කතාවක් ඇති කළාම අද වරදක් නැති වුණාට අතීත ජීවිතයේ වැරදි සහගත නිසා තමන් කළ අකුසලයේම තමන් අනුව ලුහු බඳිමින් ඇවිල්ලා තමන්ට මේ වගේ විපාකයක් වුණා කියලා බුදුරජාණන් වහන්සේ මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝ නං දුක්ඛ මං වේති චක්කං වහතෝ පදං කියන ගාථාවෙන් ධර්ම දේශනා කළා. කරත්තේ බැඳපු ගොනුන්ගේ පිටිපස්සේ රෝදේ එනවා වගේ කළ අකුසලය කරලා කෙනා අනුවේනවා කියලා. ඉතින් මම මෙතෙන්දි මතක් කළේ එකම එක කාරණාවක් මතක් කරන්න පින්වතුනි, අද අපි මෙහෙම හිටියට ඔබත් මමත් ආපු මේ සංසාරේ අනවරාග්‍ර ස්වභාවයේ එදායි චක්කුපාල හාමුදුරුවෝ දැනගෙන හිටියා. සසර ඉපදුණු වාරවල ඇස් නැතුව ලැබපු ජීවිත කෙලවරක් නැති බවේ චක්කුපාල හාමුදුරුවෝ දැනගෙන හිටියා. උන්වහන්සේලා පස්චිම ජනතාව අපිට ජීවිතේම පාඩමක් කියලා දුන්නා. සසර පරතරක් හොයන සත්පුරුෂයෙක් නම් නැසෙන වෙනසෙන බිඳින දේ ගැන රකින්නේ නැතුව බුද්ධ ශාසනය ප්‍රමුඛ කොට කටයුතු යුතුයි කියලා. ඉතින් පින්වත්නි මේ පින්වතුන්ටත් මතක් කරන්නේ අපි හැම කෙනෙක්මත් බොහෝ අනවරාගු සංසාරේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් යන මේ ගමනක ඕනතරම් බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ඇති, අපි හම්බ වෙලත් ඇති. නමුත් ඒ එකම බුද්ධ ශාසනයක්වත් ඇසුරු නොකළ නිසා තාම අපි මේ සංසාර ගමනේ.
ඉතින් ඒ අතීතයේ මහා උත්තම මේ ශාසනය ගැන යම්සේ හැඟීමක් ඇති කරගත්ත නම් ඒ බඳු හැඟීමක් ඇති කරගත්ත සත්පුරුෂයෙකුටයි කාය ජීවිත අපේක්ෂාවකින් තොරව ධර්මයේ කෙරෙහි නැඹුරු වෙච්ච සත්පුරුෂයෙකුටයි ඇත්තටම මේ සද්ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ කියලා මතක් කරනවා. මතක් කළා මේ බඳු සසරෙන් අපි හැමදෙනාටම ඈතර වෙන්න කැඩෙන්න බිඳෙන නැසෙන දෙයක් උරුම වෙලා තියෙන මේ ජීවිතයෙන් අපිට ඈතර වෙන්න තියෙන එකම එක තැනයි. මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් වූ මේ සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම තමයි. එතනදී චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ පින්මුතුනි වෙන මුකුත්ම නෙමෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ මේ ධර්මය කියලා කියන්නේ සත්‍ය අවබෝධයක්. ඒක ආගමක් වශයෙන් ආගමකින් ආගමකට වෙනස් වෙන එකක් නෙමෙයි සත්‍ය කියන එක. ජාතියෙන් ජාතියට වෙනස් වෙන එකක් නෙමෙයි. භාෂාවෙන් භාෂාවට වෙනස් වෙන එකක් නෙමෙයි සත්‍ය කියන එක. සත්‍ය කියන එක ගත්තාම කොතනකින් කවුරු බැලුවත් ඒ කිසි කෙනෙකුට නෑ බෑ කියන්න බැරි දෙයක්. සත්‍යක ලක්ෂණය ඒකයි. ඉතින් මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ ජීවිතයක පවතින සැබෑම ඇත්තක්. පින්තුනි අපේ ජීවිතයේ තියෙනවා අපි හැම කෙනෙක්ම නොදන්න හැම කෙනෙක්ම නොදැක්ක ඒත් අපේ ජීවිතයේ හැමදාම පවතින ඇත්තක්. අන්නේ ඇත්තයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ. ඒ ඇත්ත ඇති හැටි අවබෝධ කරගත්තොත් විතරමයි මේ සංසාරේ නැවත නැවත ඉපදෙන්න හේතු වෙන අවිද්‍යා තණ්හා කියන මෙන්න මේ කෙලෙස්ය නැති කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මම මෙතන ඉඳලා ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න අවශ්‍ය වෙන ධර්මතා ටිකක් මතක් කරනවා. හැමදෙනාම බොහොම හොඳින් අහන්නට ඕනේ. පින්වතුනි සත්‍ය අවබෝධයක් කියනකොට විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෙනාට තම තමන්ගේ පැත්තට හැරිලා තම තමන්ව දකින්න. අපි කෙටියෙන් කිව්වොත් ඇහෙන් අපි රූපයක් දකිනවා නම් ඇහැට පිටින් තියෙන වස්තුවක් ආරම්භය තමන්ට දැනුමක් ඇති වෙනවා නම් ඒ දැනුම ඇති වෙච්ච හැටි දැනුම ඇති වෙච්ච ක්‍රමයක් තියෙන්න ඕනේ. ක්‍රමයක් තියෙනවා. ඒක කිසිම භාෂාවක් නිසා, ජාතියක් නිසා, ආගමක් නිසා වෙනස් වෙන්නේ නැහැ. ඕනම ආගමක ඕනම ජාතියක කෙනෙකුට ඇස් ඉදිරිපිටට යම් වස්තුවක් ආවොත් ඇස් ඉදිරිපිටට ආපු වස්තුවේ සැබෑම ස්වභාවයත් ඒ බඳු දේ ආරම්භය තමන්ට දැනගැනින්නලක් තමන් දැනගත්තන දැනගත්ත එක ඇතිවෙච්ච හැටි කියන ධර්මතාවයක් තියෙනවා. මෙන්න මේ ටික නොදන්නා කමටයි පින්වතුනි අවිද්‍යාව කියලා කියන්නේ. කනට ශබ්දයක් ඇහෙනවා නම් කනට ඇහෙන ශබ්දය කියන තැනක තියෙන ධර්මතා ටිකත් ඒබඳු ධර්මතා ටිකක් නිසා සද්දයක් දැනගන්නවා කියන දැනුමක් Tamanට ඇති උනේ කොහොමද කියන කාරණාවත් ඒ වගේම නාසයට ගන්ධයක්, දිවට රසක්, කයට ස්පර්ශයක්, සිතකින් සිතුවිල්ලක් කියලා යම් අරමුණක් Taman දැනගන්නකොට මේ දැනගැනිල්ලක් ඇති උනේ කොහොමද කියලා දන්නේ නැත්තම් එයා මුළු ලෝකේ
එහා කෙරෝලේ දෙයක් දැනගත්තත් දැනගන්න අවශ්‍යම දේ දැනගෙන නැහැ. එයා මොන විද්‍යාවෙන් යුක්ත වුණත් තමන් ගැන නොදන්නා අවිද්‍යාවෙන් යුක්තයි. එයා මොනතරම් ඇත්තක් කිව්වත් ඇත්ත සැබෑවටම ඇත්ත වෙන දේ නොදන්නා කමින් යුක්තයි. යම් කිසි කෙනෙක් බාහිර වෙන්න කිසිම දෙයක් නොදන්නවා වුණත් ඔන්න ඔය ටික දන්නවා නම් එයා දත යුත්ත දන්නවා, දැනගත යුත්ත දැනගන්නවා. අපිට යමක් ඒකාන්ත කොට දැනගත යුතුයි නමුත් දන්නේ නැහැ කියලා කොටසකුත් තියෙනවා. දැන නොගත යුතුයි නමුත් දන්නවා කියලා කොටසකුත් තියෙනවා අපි. බුදුරජාණන් වහන්සේ බාල පඬිත කියන ධර්මතා දෙක පෙන්වන්නේ ඔන්නෝතනේ. මොකද්ද? ඒකාන්ත කොටම Taman දැනගත යුතුයි නමුත් ඒක දැනගන්න උත්සාහවත් වෙන්නේ දන්නේ එයා බාලයි. ඒකාන්ත කොට දැන නොගත යුතුයි දැන නොගත යුතු දේ දන්නවා දැනගත යුතු දේ නොදන්නවා ඒකාන්තයෙන් බාලයි. මේ කාරණා දෙකෙන්ම එයා බාලයි. පඬිතයා කියන්නේ මොකද්ද? මේ කාරණා දැන නොගත යුතුයි දැන නොගත යුතු දේ දැනගන්න වැඩි උත්සාහවත් වෙන්නේ පඬිතයි. මෙන්න මේ කාරණාව ඒකාන්තයෙන් මා විසින් මිනිසෙක් විසින් ශ්‍රේෂ්ඨ චින්තනයක් ඇත්තෙක් විසින් දැනගත යුතුයි ඒක මන් දන්නවා දැනගන්න උත්සාහවත් වෙනවා. ඒකෙන් පඬිතයි. යමෙක් බාලද පඬිතද කියන මිම්ම තියෙන්නේ මොකෙන්ද? දැනගත යුත්ත දැනගන්නත් දැන නොගත යුත්ත දැන නොගත යුතුයි කියලා දැනගන්නත් උත්සාහවත් වෙනවා නම් දන්නවා නම් එපමණකින් පඬිතයි. බුදුරජාණන් වහන්සේ පඬිතකම පැනෙව්වේ නුවණැතිකම පැනෙව්වේ දන්නා කම පැනෙව්වේ කොතනින්ද? තමන්ව දන්නා කමෙන්. යම් කිසි කෙනෙක් බාහිර මොන තරම් දෙයක් දැනගත්තත් විශ්වයේ යහ කෙරෝල තියෙන දෙයක් දැනගත්තත් තමන්ව දන්නේ නැත්නම් එයා ඉන්නේ නුදුනත් කමෙන්. යම් කිසි කෙනෙක් තමන්ව දන්නවා නම් එයා මුළු විශ්වයම දන්නවා. මොකද මේ පැවැත්මම තමයි හැම තැනකම තියෙන්නේ. තමන් ගැන දැනගන්නවා කියන කාරණාවට ගියොත් තමන්ට දැනගන්න පුළුවන්කම තියෙන්නේ මොකක්ද? අපිට රූපයක් පෙනෙන්නේ කොහොමද කියන තැනක පවතින සැබෑම ඇත්තක් තියෙනවා. ඇයි ඔය ඇත්ත අපි දැනගත යුත්තේ? දැනගත්තොත් වෙන ලාභය මොකද්ද? දැන නොගත්තොත් වෙන පාඩුව මොකද්ද කියන එක දැනගන්න ඕනේ අපි. හොඳයි ඇත්තක් තියෙනවා තමයි. හොඳයි ඔය ඇහැට පෙනෙන දේ හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ ධර්මතාවයකින් පෙනෙන දේ දැනගන්නවා කියන එක වෙන්නේ මෙන්න මේකයි කියන එක දැක්කොත් වෙන ලාභේ නොදැක්කොත් වෙන පාඩුව මොකද්ද කියන කාරණාව තේරුම් අරගෙන තියෙන්න ඕනේ අපි. එතකොටයි මේක අපි මේ දැනුම අපිට අවශ්‍යමයි කියන තැනකට එන්නේ. එතනින් තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය පනවන්නේ. මොකද්ද චතුරාර්ය සත්‍ය කියන්නේ? දුක්ඛාර්ය සත්‍ය, සමුදයාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, මාර්ගාර්ය සත්‍ය. බුදුරජාණන් වහන්සේ දුක පෙන්නලා ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය, අප්‍රියං ආයකය මේ දුක් ටික කියලා කෙටියෙන් කියන පංච උපාදානස්කන්ධයේ දුකයි. ඒකත් මම ටිකක් කියලා දෙන්නම්කො. ගොඩක් දෙනෙක් කියනවා අපිට ඉතින් ගොඩාක් දුක තේරෙන්නේ නැහැ නේ. එහෙම ලොකු දුකක් අපිට නැහැ කියලා. දැන් මේ පුතාලට එහෙම ගත්තොත් හිතයි අපිට එහෙම මහා දුකක් ඉතින් නැහැ කියලා නේද? එහෙම දුකක් තේරෙන්නේ නැහැ නේද? හොඳයි අපි ඔක පොඩ්ඩක් මන්ත්‍රණය කරලා බලමු. දැන් මම කිව්වා අතීත සංසාරේ
කෙලවරක් නැති දීර්ඝ සංසාරයක අපි දුක් විඳලා තියෙන අය කියලා. නමුත් භවයෙන් වැහිලින්ද අපිට පේන්නේ නැහනේ. පේන්නේ නැති හින්දා ඒකත් පැත්තකින් දාමු. සසර හිටියොත් අපිට විඳින්න වෙන දුක අනන්තයි අපරිමාණයි කියලා නුවණින් දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. නමුත් අපිට දැන් පේන්නේ නැහනේ. තාම ලැබිලා නැහනේ. ඒ හින්දා ඒකත් අතහරින්න. අතීත දුකත් අතහරිමු, අනාගත දුකත් අතහරිමු. ඊට පස්සේ මේ ජීවිතේ ගත්තොත් හොඳටම බලන්න මේ හැම කෙනෙක්ම කරන්නේ මොකක්ද කියලා. මේ හැම කෙනෙක්ම දුක ජීවිතයෙන් අයින් කළ සැප සතුට ජීවිතයට ගන්න උත්සාහවත් වෙමින් නෙමෙයිද ඉන්නේ කියලා බලන්න. කවුද කැමති දුකට? කවුරුත් කැමති නැහැ. ඔක්කොමලා කැමති මොකේද? සතුටට කැමති නේ. ඔගොල්ලෝ රස්සාවල් කරන්නේ ඉගෙන ගන්න මේ හැම එකක්ම කරන්නේ මොකටද? හොඳට ඉගෙන ගත්තොත් මොකද? හොඳ රස්සාවක් කළ හැකියි. හොඳ රස්සාවක් කළොත් මොකද්ද වෙන්නේ? හොඳට මිල මුදලක් හරි හම්බ කරන්න පුළුවන්. මිල මුදලක් හරි හම්බ කරුවොත් මොකද්ද වෙන්නේ? ගෙයක් දොරක් අරගෙන යාන වාහන අරගෙන දුකක් නැතුව හිටියයි. මේ දුක නැති කරන්න තම තමන් දන්න ශේත්‍රයක හැසිරෙන එක නේද? හරි. ඒකත් අපි පැත්තකින් තබමු. මම මෙතන ඉඳගෙන ඉන්න වූ ඕගොල්ලන්ට ඔය ආසනේ ඉඳගෙනම ඉද්දි මම දුක පෙන්වන්නම්. දැන් මම ඕගොල්ලන්ට බැනගෙන ගියොත් ඕගොල්ලන්ට හිතට දුකක් එයිද නැද්ද? තරහක් හරි එයිද නැද්ද? එනවා. එතකොට මම හොඳ ප්‍රිය වචන ටිකක් කතා කළොත් ඕගොල්ලන්ට සතුටක් දැනේද නැද්ද? දැනේ. ඔහොම ඉඳගෙන ඉන්න ඕගොල්ලන්ට තව කාට හරි ඇවිල්ලා කවුරු හරි ඇවිල්ලා බැන්නොත් දුක එයිද නැද්ද? එනවා. එතකොට ඕගොල්ලන්ව දුක් කරනවද සැපෙන් තියනවද කියන එක තියෙන්නේ අනුන් අතේ. ඕනම කෙනෙකුට පුළුවන් ද ඕගොල්ලන්ට බයින්න පුළුවන්ද බැයිද? පුළුවන්. බැන්නොත් දුක එනවද නැද්ද? දුක එනවා. ඕගොල්ලන්ව දුක් කරනවද නැද්ද කියන එක තියෙන්නේ ඕගොල්ලන්ව සැපෙන් තියනවද දුකටපත් කරනවද කියන එක තියෙන්නේ අනුන් අතේ. ඕගොල්ලන්ගේ සැප දුක් දෙක තීරණය කරන්නේ තව කවුරුවත්. අම්මලා යාළුවෝ සහෝදරයෝ තව අනිත් කට්ටිය හොඳට කතා කළොත් හොඳයි. බැන්නොත් හිත රිදෙනවා නම් ඕගොල්ලන්ගේ සැප දුක් දෙක තීරණය කරන්නේ තව කෙනෙක් නම්. ඊගාවට ඕගොල්ලන්ට කාර් වාහන ගෙවල් දුරවල් බඩු මුට්ටු තියෙනවා නම් ඕව කැඩුනොත් දුක එනවා නම් ඕව හොඳට තිබ්බොත් දුක එන්නේ නැත්තම් ඕගොල්ලන්ගේ ජීවිතේ සැප දුක් දෙක තීරණය කරන්නේ බාහිර භෞතික බඩු මුට්ටු නම් ඕගොල්ලන්ගේ ජීවිතේම සැප දුක් දෙක තීරණය කරන්නේ තව කෙනෙක් නම් තව දෙයක් නම් ඕගොල්ලෝ බාහිර කෙනෙකුට බාහිර දෙයකට වහල්ද නිවහල්ද? වහල් බව දුකක්ද සැපක්ද? දුක. එහෙනම් දුකයි කියන අර්ථය දකින්න වෙන මොකක්ද ඕනේද? කාර් එකක් තියනවා නම් ඔය කාර් එක කැඩුනොත් දුක එනවද නැද්ද? එනවා. කාර් එක හොඳට තිබුණොත් හැප්පුණොත් කුඩු වුණොත් දුක එනවා. කාර් එක හොඳ හොරු ගත්තොත් දුක එනවා. කාර් එක කැඩුනේ නැත්තම් බිඳුනේ නැත්තම් මොකද වෙන්නේ? දුක එන්නේ. එහෙනම් Taman දුකටපත් වෙනවද නැද්ද කියන එක තියෙන්නේ Taman අතේද අර කාර් එක අතේද? කාර් එක අතේ. ඒ හින්දා ඕගොල්ලන්ට වෙනවා ඕගොල්ලන්ගේ ජීවිතේ සතුටින් තියන්න කාර් එක රැකෙන්න වෙයි. ඒක පහසුද? ඔය මම අර කියන්නේ කටු පිරුණු කටු ගොඩාක් තියෙන කැලයකින් අපිට යන්න වුණොත් අපිට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කැලේ තියෙන කටු ටික ලෑලි ටිකක් ලී කෝටු මොනවා හරි දාලා වහලා කොහොම කටු ටික අපි ඒක උඩින් ගියොත් මොකද වෙන්නේ? කටු ඇයිනවද? නෑ. ඇනෙන්නේ නැතුව යන්න පුළුවන්. නමුත් ඕක ලේසි නෑ. ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා. මොකද්ද? අපි සපත්තු දෙකක් දාගෙන යනවා. ඒත් වෙන්නේ අරකමයි.
මුළු කැලේම තියෙන කටු ටික වහලා අපිට යන්න පුළුවන් කටු යන්නේ නැහැ. නමුත් ඒකට වඩා සරල නැද්ද? මොකක්ද? අපි සපත්තු දෙකක්, බූට් දෙකක් දාගෙන ගියොත් ඒ අර්ථෙම වෙලා නැද්ද? අච්චර මහන්සිද? නෑ. ඒ වගේ ක්‍රම දෙකක් තියෙනවා දැන්. මොකද්ද? දුක නැතිකරන්න ගත්තාම ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද? බාහිර බඩු මුට්ටු රැකලා ඇයි වාහනේ කැඩුණොත් දුක එන හින්දා ඒක කැඩෙන්නේ නැතුව රැක ගන්න වෙනවා. දරුවා මරනොත් දුක එන හින්දා දරුවා නොමැරී රැක ගන්න වෙනවා. ගෙවල් දොරවල් කැඩුණොත් දුක එන හින්දා ඒවා කැඩෙන්නේ නැතුව රැක ගන්න වෙනවා. ඕගොල්ලෝ කරන්නේ මුළු කැලේම කටු වහනවා වගේ වැඩක් නේ. දැන් කැලෙන් එහාට කටු යන්නේ නැතුව යන්නයි ඕනේ. දැන් ඕගොල්ලෝ මොකද කරන්නේ? අක්කර 100 ගණනක් තියෙන කැලේ ලෑලි හරි තහඩු හරි දාලා මේ කැලේ වහනවා මොකටද? කටු යන්නේ නැතුව යන්න. ඒ කරනවා වගේ තමයි යම්කිසි කෙනෙක් බාහිර වස්තු නිසා Tamanට සැප දුක් දෙක එනවනම් සැපේන වස්තු ටික තබා ගන්න, දුකේන වස්තු ටික දුක නොවන විදිහට රැක ගන්න බාහිර වස්තු ටික රැක ඉන්න එක තමයි මේ ලෝකයා කරන්නේ. දුක නැති කරන්න කියලා මහා වෙහසක් දරනවා. මහා කැලේක කටු ටික වහන එක ලේසිද? යම් කිසි කෙනෙක් ඔක අනිත් පැත්තට කරනවා නුවණක් තියෙන කෙනා. මෙච්චර මහ විශාල කැලේක තියෙන කටු ටික වහන්න මට බෑ, මම බූට් දෙකක් දා ගන්නවා. එතකොට කරන්න තියෙන්නේ මොකද්ද? තමන්ගේ කකුල් දෙක වහ ගන්න විතරයි. ඒකෙන් මතක් කළේ බාහිර වස්තුව නිසා සැපයි දුකයි කියන දෙක තමන්ට එනවනම් තමන්ගේ සැප දුක් දෙක බාහිර වස්තු හෝ කෙනෙක් නම් තීරණය කරන්නේ ඒ தത്വයට අපිපත් උනේ මොකක් නිසාද කියන හේතුව හොයනවා. අන්න ඒ හේතුව හොයනකොට මගේ ජීවිතයේ සැප දුක් දෙක බාහිර වස්තුවකට බාර දීලා ඒ වස්තු රැක ඉන්න තැනට මමපත් උනේ. ඇහැට පෙනෙන දේ ඇති උනේ කොහොමද කියන එක නොදන්නා කාරණාවෙන් කියන උත්තරයක් එනවා. ඒක අපි බලමු ගවේෂණය කළා. කනට ශබ්දය ඇහෙනවා කියන එක තුල අන්තර්ගත මොනවද? ඇහෙන බව වෙන්නේ කොහොමද කියන ධර්මතාවයේ තියෙන අනවබෝධය ඇති තාක් ඕගොල්ලෝ දන්නවද? ඕගොල්ලන්ගේ ජීවිතයේ සැප දුක් දෙක තීරණය කරන්නේ බාහිර කෙනෙක් හෝ බාහිර දෙයක් කියන தත්ත්වයට පරිවර්තනය වෙනවා. අපි වැටලා තියෙනවා. ඒ තාක් වහල් පැවැත්මම දුක. කෙටියෙන් ගත්තාම මේ ආයතනයන්ගේ ඇත්ත නොදකින්න කම නතර වෙලා තියෙන අපේ ජීවිතේ සම්පූර්ණ කරන්න බැරි දුකයි කියන තැනක නවාතැනකි. යම් කිසි කෙනෙක් ඇහැට පෙනෙන දේ, කනට ඇහෙන දේ, නාසයට දිවට ශරීරයට දැනෙන දේ ඌදී ඌ විදිහට දැනගත්තොත්, ඇත්ත ඇති හැටි දැනගත්තොත් සම්මා දිට්ඨිය කියලා කියන්නේ නිවැරදිව දැක්කොත් කිසිම වෙලාවක තමන්ගේ ජීවිතයේ සැප දුක් තීරණය කරන්න බාහිර වස්තුවකට බාහිර කෙනෙකුට බාර දෙන්නේ නැහැ. ඒ බඳු ආකාරයට බාහිරයට තමන්ව දාන්නේ නැහැ. එයා දන්නවා සැප හෝ දුක ඇති කර ගැනීමේ හැකියාව තියෙන තමන්ටමයි. දුක ඇති වෙන විදියට හැසිරලා අපි දුක හදාගෙන තියනවා මිසක කාටවත් දුක් කරන්න බෑ මාව කියන ඥාන දර්ශනයක් යනවා. සැප ඇති වෙන විදිහටම හැසිරিলা මම සැප හදාගෙන දුක් විඳලා තියෙනවා මිසක කාටවත් මාව සැපවත් කරන්න බෑ කියන දර්ශනයක් එනවා. එයා සැප දුක් දෙක සැප ලබා ගන්න දුක ඉවත් කරන්නත් බාහිරයට යන්නේ අනිත් අයගෙන් ප්‍රාර්ථනා කරන්නේ මාව දුකෙන් බේරගන්න මාව සැපටපත් කරන්න කියලා. එයා නිවහල් චින්තනයක් කිසි කෙනෙකුට බැඳිලා නැහැ. කිසි කෙනෙකුට වැඳගෙන ඉන්න ඕනේ නැහැ. මාව දුකටපත් වෙන දේවල් කරන්න එපා, මාව දුකටපත් වෙන දේවල් කියන්න එපා කියලා වැඳගෙන ඉන්න ඕනේ නැහැ.
මාව සැපටපත් කරන දේවල් දීපන් කියලා යදින්න ඕනේ කාටවත්. ඉබඳු කෙනෙක් දුක මට දෙන්න එපා සැප මට දියන් කියලා කතා කරනවා නම් එයාත් හිඟන්නේ. අනුන්ගෙන් හිඟා කනවා. මොනවද හිඟා කන්නේ? සැප දුක් දෙක හිඟා කනවා. සැප දුක් දෙක හිඟා කන මට්ටමටපත් වෙච්ච ජීවිතය හිඟන්නේ කියන්නේ පොතද දුප්පත්ද? දුප්පත්. සැප දුක් දෙක හිඟා කන තත්ත්වයටපත් වෙන්නේ මොකක් නිසාද? තමන්ව නොදන්නකම නිසා. තමන්ව දන්නවා නම් ලෝකෙ කිසිම කෙනෙකුට කිසිම දෙයකට ඒ මනස වහල් නැහැ. නිවහල් චින්තනය කියන්නේ ඒකට. එතෙන්ට නිවහල් චින්තනයක් ගැන කතා කරන ලෝකේ නිවහල් චින්තනය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. කිසිම කෙනෙකුට තමන්ව දුක් කරන්නත් බැයි නම් තමන්ව සතුටු කරන්නත් බැයි නම් තමන්ම දන්නවා තමන් දුක් වෙන්නේ කොහොමද තමන් සතුටු වෙන්නේ කොහොමද කියලා. එයාව දුක් කරන විදිහට මනස හසුරුවලා දුක ඇති වෙන ආකාරයත් එයා දන්නවා. සැප ඇති වෙන විදිහට හිත හසුරුවලා සැපවත් වෙන ආකාරයත් තමන් දන්නවා නම් බාහිර සැප දෙක හොයන්නේ තීරණය කරන්නේ. ආන්ගේ මනස නිවහල්. පුට්ටස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. ලෝක ධර්මතාවයන්ගෙන් ස්පර්ශ කරන ලද මනස යම් කෙනෙකුගේ කම්පා නොවේ නම් අනේක මංගල කාරණාවක්. අනේක කරන්න පුළුවන් කෙනා එකම කෙනා තමයි මොකද්ද? නිවහල් මනසක් තියෙන කෙනා. මෙන්න මේ සම්මා දිට්ඨි නැත්තම් ඇත්ත ඇති හැටිය මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි දකින්න කියලා කිව්වේ ඔන්න ඔය අර්ථයට. මොකටද මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇති හැටි නොදකින තාක් එයා සැප දුක් දෙක හොයන්නේ බාහිරෙන්. සැප දුක් දෙක එයාට ලැබෙන්නේ බාහිරෙන්. එයා හැම වෙලාවෙම වහල් පැවැත්මක් අනිත් අයට යටත්. ඕගොල්ලෝ අනිත් අයට බොහෝම ප්‍රියමනාප විදිහට කතා කරන්නේ ඇයි? බැරලා සරට කතා කරුත් වචන එක කතා කරුත් අරය වචන දෙකකින් ඕගලන්ට ගහයි. එතකොට මොකද වෙන්නේ? දුක එනවා. ඒ හින්දා කෙනාට කෙනා වැඳගෙන වගේ මේ ඉන්නේ ලෝකේ. කෙනාට කෙනා උපස්ථාන කරගෙන මේ ඉන්නේ ලෝකේ. නමුත් රහතන් වහන්සේ කියලා කියන්නේ වෙන කිසිම තැනක් දෙයක් දකින්න එපා. මේ ලෝකෙ කිසිම කෙනෙකුට දුක් කරන්නවත් බැරි සතුටු කරන්නවත් බැරි තැනකට චින්තනය අරගෙන ගිය කිසිම දෙයකට කෙනෙකුට වහල් නොවිච්ච චින්තනයක් පරිහරණය කරන ශ්‍රේෂ්ඨ මිනිසෙක්. එකම එක ක්‍රමයයි තියෙන්නේ මෙන්න මේ ස්පර්ශ ආයතන 6 කිලෝකට අපි කියන්නේ. පෙනෙනවා කියන දේ පෙනෙනවා නම් එයාට යම් කිසි වස්තුවක් පෙනෙනවා කියන සිද්ධිය පෙනෙන දේ දැනගන්නේ මෙහෙම නේද කියලා දන්නවනම් එපමණකින්ම දුක ඇති කරන හේතුව හිටින්නේ නැහැ. ගොඩාක් දේවල් ඕනේ පෙනෙනවා කියන ධර්මතාවය නොදකී මාත්‍රය ප්‍රමාණවත් තමන් අනුන්ගේ සැප දුක් දෙක ඉල්ලන තැනටපත් වෙලා ජීවිතේ නතර වෙලා තියෙයි මිසක ඊට මෙහාතරකින් නතර වෙන්නේ නැහැ. අපි ඒක පොඩ්ඩක් බලමු කොහොමද ඒක හැදුනේ කියලා. එතකොට අපිට පුළුවන් දුක ඇති වෙන හැටියට ජීවත් වෙනවද දුක නැති වෙන හැටියට ජීවත් වෙනවද කියන එක තේරුම් ගන්න. දුක ඇති වෙන හැටියට ජීවත් වෙනවා කියලා කියන්නේ කොහොමද? අද අපි ජීවත් වෙන ක්‍රමයට. අද අපි ජීවත් වෙන ක්‍රමය කියන්නේ පෙනෙන දේ ගැන ඇහෙන දේ ගැන දැනුමක් නැතුව ජීවත් වෙනවා. ඒකේ ප්‍රතිඵලය අපේ ජීවිතයේ බාහිර දෙයකට බාහිර කෙනෙකුට වහල් වෙලා බාහිර වස්තුන්ගෙන් සැප දුක් දෙක බලාගෙන
බාහිර වස්තුන් කෙරෙහි ඇස් අයාගෙන ඉන්න ගතිය ඇති වෙලා. නිවහල් මනසක් හැදෙන ක්‍රමය එකම දේ, පෙනෙන දේ, දකින දේ ගැන තියෙන අවබෝධය. එතකොට අපිට දැනුමක් ඇති වෙච්ච හැටි, දැනගැනිල්ලක් ඇති වෙන හැටි දැනගන්නවා කියන එකට කියනවා විඥානන ලක්ෂණ, විඥානය කියලා. නාම රූප පත්‍ය විඥානං. නාම රූප දෙක නිසා දැනගන්නවා කියලා යම්කිසි කෙනෙකුට මේ දැනගන්න හැටි දැනගත් ආකාරය දැනගන්න පුළුවන් වුණොත් එපමණකින්ම තණ්හාවෙන් මිදෙනවා මේ ස්පර්ශ ආයතනය. කෙලෙසුන්ගේ මිදෙනවා මේ ස්පර්ශ ආයතනය. ඒකෙදි අපි ටිකක් බලමු ඇස් ඉදිරි පිටට එන රූප ටික ගත්තාම අද අපිට තියෙන්නේ, අපිට තේරෙන්නේ මිනිස්යන්ගේ රූප, සත්තුන්ගේ රූප, රන් රෙදි මුතු මැණික් ආදී වටිනා වස්තුන්ගේ රූප තියෙනවා කියලානේ. නමුත් ධර්මයේ උගන්වන්නේ ඇස් ඉදිරි පිටට හම්බෙන රූපය තුල, ඇස් ඉදිරි පිටට හම්බෙන රූපය තුල කිසිම දවසක වටිනා නොවටිනා රූප තිබුණේ නැහැ. මේ රූපේ පැත්තේ වටිනා නොවටිනා රූප තිබුණේ නැහැ. ඇහැට හම්බෙන රූපේ පැත්තේ සත්වයන්ගේ පුද්ගලයන්ගේ රූප කවදාවත් තිබුණේ නැහැ. තියනවා නෙමෙයි. ඇස් ඉදිරි පිටට පහළ වෙන්නේ චිත්‍ර මාත්‍රයක්, ෆොටෝ එකක්, වර්ණ සටහනක්. එතකොට අපි හීනකින්වත් කවදාවත් කවුරුවත්ම දන්නේ ලෝකයේ අය ඇස් ඉදිරි පිටට හම්බ වෙන්නේ මෙබඳු ඇත්තක් කියලා. ඔන්න ඕක තමයි ඇස් ඉදිරි පිටට පහළ වෙන රූපේ ඇත්ත. ඊට පස්සේ ඒ රූපය අරබය හිතෙන් තමයි රූපයක් විඳින්නේ. ඒක හිත පැත්තේ. ඒ රූපයක හැඩේ හඳුනන්නේ හිතේ. ඒ රූපයට හිතන්නේ තමයි. රූපය නිසා ඇස් ඉදිරි පිටට ආපු රූපය ඒ රූපය විඳලා හඳුනලා ඒකට හිතුවහම තමනු හිතන්නේ මේ රූපයයි නාමයයි දෙකම එකට එකතු කරලා තමන්ම දැනගන්නවා. මම ඒක තේරෙන විදිහට කියලා දෙන්නම්. තමන්ම දැනගන්නවා. හැබැයි එයා දන්නේ මේ රූපෙට මම හිතුවහම රූපේ මම හිතපු ටිකයි දෙකම එකතු කරලා නේද දැනගත්තේ කියලා දන්නේ නැතුව මේ දැනගත්ත සිතේ තියෙන gati ටික ඔක්කොම රූපෙට අයිති කියලා හිතන්නේ. අපි කියමු මෙහෙම, මෙතුමා සිංහල කියමු, මෙතුමා ඉංග්‍රීසි කියමු. දෙන්නගෙම ඉස්සරහට මේ වස්තුව පේනවා. ඔන්න ඇස් ඉදිරි පිටට මේ රූපයක් හම්බ වෙනවා. පෙනීම සමානයි. දැන් මේ රූපය එක පැත්තක්. දැන් මෙයාගේ ඇස් ඉදිරි පිටට එනකොට මේ රූපය හිතෙන් මෙයා විඳින්න පුළුවන්. හිතේ මේ රූපේ හැඩේ හඳුනනවා මෙයා. මෙයාම හිතනවා මේකට කෝප්පේ කියලා. සිංහලනේ. දැන් පෙනුණු රූපෙට හිතෙන් තමයි, එයාගේ හිතෙන් තමයි කෝප්පේ කියලා හිතුවේ. මේ රූපයයි කෝප්පේ කියලා එයා හිතපු එකයි දෙකම එකතු කරලා කෝප්පේ කියලා දැනගන්නවා. හැබැයි එයා හිතන්නේ
මේ රූපෙට මම්ම හිතලයි දැනගත්තේ කියන එක දන්නේ නැති වුනහම කෝප්පේ කියලා තමන්ම හිතපු දේ මේ රූපෙට අයිති කියලා මේක කෝප්පේ කියලා රැවටෙනවා. අපි කියමු මෙයා ඉංග්‍රීසි නම් එයාගේ ඇස් ඉදිරි පිටට මේ රූපේ පේනවා. එයා අරමුණ විඳිනවා. හඳුනනවා. මේකට ජග් කියලා හිතනවා. නැත්තම් ග්ලාස් කියලා හිතනවා කියන්නේ. එතකොට මේ පෙනෙන දේ එකම වුණාට ඇයි දෙන්න දෙවිදිහට දැනගත්තේ? දැන් පෙනෙන දේ දැනගත්තා නම් දෙන්නම දැනගන්න ඕනේ එකක්. එක්කෙනෙක් කෝප්පේ කියලා දැනගන්නත් එක්කෙනෙක් ග්ලාස් එක කියලා දැනගන්නත් හේතුව මොකද්ද? දැනගැනිල්ල දෙආකාරයි. පෙනෙන බව සමානයි. දැනගන්නකොට දෙආකාරයි. දැනගන්න එක දෙආකාර වුණේ කුමක් නිසාද? කෙනා හිතපු දේ එකතු පෙනෙන දෙයට කෙනා හිතපු ආකාරයයි දැනගෙන තියෙන්නේ නේ. නමුත් ඕගොල්ලෝ දන්නේ නැත්තම් පෙනෙන දෙයට මම්ම හිතපු දෙයි මම්ම දැනගත්තේ කියලා. ඕගොල්ලෝ දැනගත්තේ මේ වස්තුවයි කියලා රැවටෙනවා. ඒකම තමයි ඔයාගේ අම්මා මගේ අම්මා නෙමෙයි. මගේ අම්මා ඔයාට අම්මා නෙමෙයි. ඇයි එහෙම වෙලා තියෙන්නේ? සමහර විට එකම කාන්තා රූපයක්. ඒ රූපය මම දකිනකොට උපාසකම්ම කියලා හිතලා මම දැනගන්නවා. ඒ රූපෙට මම්ම උපාසකම්ම කියලා හිතලා ඒ රූපයයි මං හිතපු ටිකයි දෙකම එකතු කරලා උපාසකම්මා කියලා දැනගන්නවා. මංගාව පෙනෙන දේ ආරම්භය දැනගැනලා ඇති උනේ පෙනෙන දෙයට මමත් යමක් හිතලා පෙනෙන දේ හිතපු දේ දෙකම එකතු කරලා නේද කියලා දන්නේ නැත්තම් මම්ම හිතපු දෙයට මම්ම රැවටෙනවා අර රූපේ උපාසකම්ම වගේ. ඊට පස්සේ ඔන්න ඒ රූපෙම මෙයා ඉදිරියට එනකොට ඒ රූපය මෙයා හිතනවා අම්මා මගේ අම්මා කියලා හිතනවා. ඒ රූපෙට මගේ අම්මා කියලා එයා හිතපු දේ මේ රූපයයි මේ නාමයයි දෙකම එකතු කරලා නාම රූප පත්‍ය විඥාන මගේ අම්මා කියලා දැනගැනලා එයා තුල ඇති වෙනවා. හැබැයි ඔයා දන්නේ නැත්තම් මේ රූපෙට මම හිතුවාම හිතපු දේත් එකතු කරලා මේ දැනගත්තේ කියලා. ඔයා කෙලින්ම ওই විඥානයේ අත්දැකීම රූපෙටම තබනවා මේ අම්මා කියලා. ඊකට තව කෙනෙක් හිටියෝ. එයා ඇස් ඉදිරි පිටට මේ රූපේනකොට මේ මගේ දරුවා කියලා හිතනවා. ඒ රූපයයි දරුවා කියලා හිතපු එකයි දෙකම එකතු කරගෙන දරුවා කියලා දැනගන්නවා. පෙනෙන දේ ආරම්භය දැනගැනලා ඇති උනේ මෙහෙම නේද කියන එක නොදන්නකොට වෙන්නේ මොකද්ද? මේ රූපේ දරුවා වගේ. එකම වස්තුව එකම කය කෙනෙකුට උපාසකම්ම වෙලා කෙනෙකුට අම්මා වෙලා කෙනෙකුට දරුවා වෙලා කෙනෙකුට ලොකු අම්මා වෙලා කෙනෙකුට පුංචි අම්මා වෙලා තියෙනව නේද අපිට? ඇයි එහෙම වුනේ? එතකොට කෙනාට ඒ වස්තුව පෙනෙන හැටි නේද? කෙනාට පෙනෙන හැටි වස්තුව පවතින හැටිමද? කෙනා හිතපු ආකාරයට කෙනාට පෙන්ලා තියෙන්නේ නේද? ඔන්න ඔතනදී තියෙන දේ තමයි ඔය විදිහට ඔය මන් දැන් පෙන්වන්නේ ප්‍රඥප්තිය. ඔය විදිහටම ඇස් ඉදිරිපිට රූපයක් අහවොත් ඔය රූපයට අනේ මේක හරිම ලස්සනයි නේද කියලා කැමැත්ත ඇති වෙන විදිහට ඕගොල්ලෝ හිතුවෝ. ඒ රූපයයි Taman කැමැත්ත ඇති වෙන විදිහට හිතපු ගතියයි කියන දෙකම එකතු කරලා ඕගොල්ලෝ දැනගන්නවා. ඒකට කියනවා රාගසිත කියලා. මේ සිත ඇති උනේ කොහොමද කියලා දන්නේ නැති වුනහම ඒ සිත ඇති වෙන්න හේතු වෙච්ච නාම රූප දෙකට ඒ රූපයට මේ කැමැත්තේ තියෙන ගතිය ආйти මෙන්න මේ රූපෙටයි කියලා. ඒ කියන්නේ ඕගලන්ට තේරෙන්නේ මේ රූපේ බලාගෙන කැමැත්තේ ගතිය හිතේ යටි කරගන්නේ. ඒ රූපය ආරම්භය කැමැත්තෙන් හිත හසුරවන ගතියයි.
විඥානය කියන්නේ අර රූපයයි කැමැත්තෙන් හිත හැසිරුණු ගතියයි දෙක එක්කලයි දැනගන්නේ විඥානේ මායාවක් කියන්නේ. එතකොට එයාට පෙනෙන්නේ මං කැමති දේ මේ රූපේ වගේ. ඕගොල්ලන්ට වටිනා කියන වස්තු විනාශ වෙලා දුක එනවනම් ඒ බඳු දුක එන විදිහට වටිනා වස්තු බාහිර වස්තු වල වටිනාකම් ඕගොල්ලන්ගේ ජීවිතේ ඇතුළුනේ ඔහොම. ඔක වෙන කිසිම කෙනෙකුට කියන්න බෑ නෑ බෑ කියලා. තණ්හාව ඇති වෙන්න වෙන කිසිම ක්‍රමයක් නෑ. අම්මා තාත්තා අයියා අක්කා මේ අය මරුණොත් ලෙඩ වුණොත් ඕගොල්ලන්ට දුක එනවද නැද්ද? එනවා. තමන් ප්‍රියමනාප වස්තු වෙනස් වුණොත් විනාශ වුණොත් දුක එනවද නැද්ද? එනවා. එහෙම දුක එන්නේ ප්‍රිය වූ කැඩෙන බිඳෙන දේ තුල ප්‍රිය වූ මනාප වූ යමක් තියෙන නිසානේ. කැඩෙන බිඳෙන රූපවලට ප්‍රිය වූ මනාප වූ ගතිය හැදිලා තියෙන්නේ ඔන්න ඔය ආකාරයටයි කියලා දැක්කොත් එදාට ඕගලන්ට තේරෙයි අපි දුක උපද්දවාගෙන දුක් විඳින අය මිසක තියෙන දුකකට දුක් විඳින අය නෙමෙයි කියලා. මං පෙන්නපු ටික තේරුණාද කියපු ටික? මේ පෙනෙන දේ ආරම්භය දැනුමක් ඇති වුණා කියනකොට පෙනෙන දේ ආරම්භය රාග සිතක් ඇති වෙන්නේ කොහොමද? ලෝභ සිතක් ඇති වෙන්නේ කොහොමද කියන එක පෙන්නනවා. ඒ ලෝභ සිත ඇති වෙච්ච ඇති වෙන ආකාරය දැක්කේ නැත්තම් ලෝභ සිත ඇති වෙන්න හේතු වෙච්ච නාම රූප දෙකම අසුරු කරගන්නවා ලෝභ සිත. හරියට උපමාවක් කිව්වොත් දර කෑලි දෙකක් වියලි දර කෑලි දෙකක් එකට අතුල්ලනකොට ගින්දර හට ගන්නවා. කෝටු කෑලි දෙක ගින්දරද? නෑ. කෝටු කෑලි දෙක ඇතිල්ලීම නිසා ගින්දරක් හට ගන්නවා. හට ගන්න ගින්න මේ කෝටු කෑලි දෙක ඇසුරු නොකොළොත් ඒ ගින්නට පවතින්න පුළුවන්ද? බෑ. කෝටු කෑලි දෙක නිසා කෝටු කෑලි දෙක ඇතිල්ලීම නිසා ගින්නක් හටගත්තොත් හටගත්ත ගින්න ඒ කෝටු කෑලි දෙකම අල්ලගත්තොත් ඒ දර කෑලි දෙක කෝටු කෑලි දෙක යම් තාක් ඇද්ද ඒ තාක් ගින්න නිවෙන්නේ නේද? දැන් ලී දඬු දෙකක් එකට අතුල්ලා ගින්නක් ඇවුලුනොත් අවුලපු ගින්න ඒ ගින්න අවුලවන්න හේතු වෙච්ච ලී කෑලි දෙකම අල්ලගත්තොත් මොකක් වෙයිද? ලී කෑලි දෙක යම් තාක් ඇද්ද ඒ තාක් ගින්න තියෙයි. ගින්න යම් තාක් තියේද ඒ තාක් සාක්ෂි දරනවා මොකද්ද? ලී කැලි දෙක තාම තියෙනවා කියලා. ලී කැලි දෙක තිබ්බොත් ගින්න තියෙනවා, ගින්න තියෙනවා නම් ලී කැලි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දුකට හේතුව තණ්හාවයි කියලා පෙන්නලා සාකෝ පනේසා තණ්හා කත්ත උපජ්ජමාන උපජ්ජතේ. ඒ තණ්හාව කොහෙද උපදින්නේ කියලා පෙන්වනවා. යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමාන උපජ්ජති එත නිවිසමන නිවිසති. යමක් ලෝකේ ප්‍රියයි නම් මధుරයි නම් තණ්හාව උපදින්නේ, තණ්හාව පවතින්නේහි. ඇහැ ලෝකේ ප්‍රියයි මధుරයි, රූපේ ලෝකේ ප්‍රියයි මధుරයි, තණ්හාව උපදින්නේ පවතින්නේහි. දැන් වෙන්නේ ඇස් ඉදිරිපිට රූපයක් ඇති වෙනකොට ඒ රූපයට සුබයි ලස්සනයි සාරයි වටිනවා කියලා තණ්හාව ඇති වෙන විදිහට ඕගොල්ලෝ හිතනවා. රූපේ තිබුණු පමණකින් වටිනාකමක් දැනෙන්නේ නැහැ. රූපයට වටිනාකමක් දැනෙන ආකාරයට කෙනායි රූපයට හිතන්නේ. ඒ රූපයයි වටිනාකමක් දැනෙන ආකාරයට හිතන කමයි, හිතේ හැසිරීමයි කියන එකට කියනවා නාම රූප කියලා. මේ රූපයයි මේ නාමයයි කියන දෙකම නිසා රාගසිතක් රූපයට කැමති වෙන හිතක්
රූපයට ආස වෙන හිතක් ඉපදිලා. ඕගොල්ලෝ දන්නේ නැත්තම් ඉදිරියෙන් පෙනෙන වස්තුවට කැමති වෙන ආස වෙන සිතක් මංගාව උපන්නේ මෙහෙමයි හැබැයි. ඒ රූපයට කැමති වෙන ආකාරයට හිත හසුරවපු නිසා ඒ රූපයයි හිතේ හැසිරීම කියන දෙකම නිසා ඒ රූපය ගැන දන්නා වූ කැමති සිතක් ඇති උනේ කියලා දැක්කේ නැත්තම් මොකද වෙන්නේ? නාම රූප පත්‍ය විඥානං කියලා දැක්කේ නැත්තම් මේ සිතේ තියෙන ගතිය ඕගලන්ට දැනෙන්නේ අර රූපෙත් ඉඳලා ආවා වගේ. රූපෙ පැත්තේ තියෙනවා වගේ. මේ සිතේ තියෙන ගතිය සිත ඇතිකරන්න හේතු වෙච්ච නාම රූප දෙකම අල්ල ගන්නවා. ඕගොල්ලන්ගේ තණ්හාව යම් තාක්ද ඒ තාක් වස්තුව තියෙයි. වස්තුව ඇති තාක් ඕගොල්ලන්ට තණ්හාව තියෙයි. එතකොට තණ්හාව නිවෙන්නේ නැහැ. ගින්න දර කෑලි දෙක නිසාම යටගත්තේ ගින්න. ඒ ගින්න දර කෑලි දෙකම අල්ලගත්තොත් දර කෑලි දෙක ඇති තාක් ගින්න තියෙනවා. ගින්න ඇති තාක් දර කෑලි දෙක තියෙයි. අපි කියමු ඇස් ඉදිරි පිටට කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු වර්ණ සටහන් මාත්‍රයක් චිත්‍ර මාත්‍රයක් ටීවී එකේ පෙනෙන රූපේ බඳු සත්ත්ව පුද්ගල නොවන රූපෙකුයි ආවේ. ඒ බඳු රූපේ ආරම්භය අනේ මේ රූපේ නැත්තම් මේ කෙනා මේ පුද්ගලයා මේ වස්තුව මෙච්චර වටිනවා හරි හොඳයි නේද කියලා හිතනවා. ඒ රූපේ ආරම්භය ඒ විදිහට හිතුවහම දැන් ධර්මතා දෙකක්. ඇස් ඉදිරියට පෙනුණු රූපෙකුත් තියෙනවා. පෙනෙන රූපේට සුබ කැමැත්ත ඇති වෙන විදිහට තමන්ම හිත හසුරවපු ක්‍රමකුත් තියෙනවා. ඊට පස්සේ තමන්ම දැනගන්නේ මේ දෙකම උදව් කරගෙන අර රූපයයි රූපෙට කැමැත්තෙන් හිත හසුරවපු එකයි කියන දෙකම උදව් කරගෙන දැනගන්න ඕන. ඒකට රාගසිත, ලෝභසිත කිව්වා. දර කැලි දෙක ඇතිරීම නිසා ගින්න හටගත්තා වගේ ගින්න වගේ තමයි දැන් මේ තණ්හාවෙන් යුක්ත කර්ම විඥානේ. නැත්තම් මේ රාගසිත තණ්හාව. මේ නාම රූප දෙක නිසා මේ සිත ඇති උනේ. ඇති වෙච්ච ඒ රාගසිත ඒ නාම රූප දෙකම අල්ලගත්තොත් ඕගොල්ලන්ට තේරෙන්නේ ඒ රූපේ හරියට වටිනවා වගේ. ඒ රූපය දකින චිත්තජයසික ටික වටිනවා වගේ. චිත්තජයසික කියලා පේන්නේ වටිනා දේ විඳින්න පුළුවන්, වටිනා දේ හඳුනන්න පුළුවන්, වටිනා දෙයට හිතනවා වගේ ඕගොල්ලන්ට තේරෙන්නේ. ඒ වස්තුව, ඒ රූපය යම් තාක් ඇද්ද ඒ තාක් මේ තණ්හා ගතිය ඕගොල්ලන්ගේ අතහැරෙන්නේ. තණ්හා ගතිය යම් තාක් ඇද්ද ඒ තාක් මේ රූපය ඕගොල්ලන්ට තියෙයි. රූපේ තියෙන තාක් තණ්හාව නැති වෙන්නේ නැහැ දැන් යාට. තණ්හාව තියෙනවා කියලා කියන්නේ යාට මේ බඳු රූපයක් තියෙනවා කියන එකයි. ඒ විදිහට තණ්හාවෙන් යුක්ත රූප ටික කැඩෙන්නේ නැති වෙන්න, බිඳෙන්නේ නැති වෙන්න පරිස්සම් කරන්න වෙනවා ජීවිතයම වේදම් කළා. පරිස්සම් කරන්න වීම දුකක්. පරිස්සම් කරන දේ කැඩීම දුක. ඒකේ ඇති බව දුක, දුක උපන්නොත් දුකේ ඇති බව දුක, දුකේ නැති බව දුක. දුක කියන දේ නැති වුණා කියලා ඔයගලන්ට සැපෙන්නේ නැහැ. දරුවෙක් ඉන්නවා නම් දරුවා ඉන්නකම් කවන්න ඕනේ, පොවන්න ඕනේ, නාවන්න ඕනේ, අන්දවන්න ඕනේ, පලන්දවන්න ඕනේ, උගන්වන්න ඕනේ. ඒ සඳහා අවුව වැස්ස පින්න මේවෙන් පීඩා විඳ විඳ ඒ ළමයා පෝෂණය කරන්න හදන එක සැපද දුකද? දුක. හොඳයි දරුවා මැරුණොත් අම්මෝ යන්තම් ඇති දුක නැති වුණා කියලා දෙන්නේ නෑ. දරුවා මැරුණා කියනකොට ඒක තවත් දුකක් මිසක ඉඳීමත් දුකක්, ඒක නැතිවීමත් දුකක්. එයාට තියෙන පැත්තෙන්වත් නැති වෙන පැත්තෙන්වත් එකකින්වත් සැපක් වෙන්නේ නැහැ.
මේ ශරීරය තමන් කියන ශරීරය කවන්න ඕනේ, පොවන්න ඕනේ, නාවන්න ඕනේ, අන්දවන්න, පලන්දවන්න ඕනේ. මේකේ පැවැත්ම දුකද සැපද? නුවණින් බැලුවොත් දත් කැක්කුම්, බඩේ කැක්කුම්, කන් කැක්කුම්, උළු කැක්කුම් යම් මට්ටමක දුකක් තමයි පරිහරණය කරන්නේ. හොඳයි බැරලා මැරෙන්න හැදුවොත්, මැරුණොත් ඒක තවත් දුකක්. ඒ නිසා දුක කියන එක උපන්නොත් දුකේ පැවැත්මක් දුක, දුකේ නොපැවැත්මක් දුක. දුක කියන එක නූපන්නොත් සැපයි. අනුපාදේ ජාති නිරෝධය මේ ශාසනය කියන්නේ නොයිපදීම සැප. ඉපදුණු දෙයක් තියෙනම් ඉපදුණු දෙයක පැවැත්මක් නැතිවීමක් දෙකම දුක. යමක් නූපන්නු දුකක් තියෙද? ඒ වගේ දුක නූපන්නු දුක හදා නොගත්තොත් ඒක සැප. දුක හදා නොගෙන ඉන්න පුළුවන් කෙනාට තමයි මං කියන්නේ නිවහල් මනසක් තියෙනවා කියලා. ඒක කරන්න පුළුවන් හැම වෙලාවෙම මොකෙන්ද? තමන් තුල හැමදාම පැවතුණු පවතින නමුත් තමන් ජීවිතේ පුලාවටම නොදැක්ක එකම ඇත්තක් වූ තමන්ගේ මේ පරිහරණය කරන ආයතන ටිකේ ඇත්ත දකින්න. එදාට ඉබේම නිවහල් මනසක් වේ. මෙන්න මේ ටිකයි බුදුරජාණන් වහන්සේට පෙන්වන්න ඕනේ උනේ. මේක අදහන්න ඕන එකක් නෙමෙයි. මේක දර්ශනයක්. මේකට ආගමක් නැහැ. හඳුන් කූරු පත්තු කරන්න, මල් පහන් පත්තු කරන්න ඕන එකක් නෙමෙයි. මේක දර්ශනයක්. හැබැයි මේබඳු දර්ශනයක් පෙන්වපු ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි අපේ හිතේ වෙනම භක්තියක් තියෙනවා. සද්ධාාවක් තියෙනවා. ඒකට අපි වන්දනා කරනවා. නමුත් මේ ලෝකේ කිසිම කෙනෙක් කිසිම දවසක තණ්හාවෙන් මිදෙන්නේ නැහැ මේ දර්ශනේ නැතුව. බාහිර වස්තු කැඩෙන බිඳෙන දවසට දුක එනවනම් ඒ දුක එන්නේ ඒ කැඩෙන බිඳෙන දෙයට තණ්හා කළ නිසායි. කැඩෙන බිඳෙන දෙයට තණ්හාව කළේ මොකක් නිසාද? තණ්හාව ඇති උනේ කොහොමද? අන්න ඒකට උත්තරය එනවා මෙන්න මේ පෙනෙනවා කියන සිද්ධිය නොපෙනුණු එක නිසායි රූපෙට තණ්හාව ඇති උනේ. ඇහෙනවා කියන සද්දය ඇහෙන හැටි නොදැක්ක එකයි සද්දයට තණ්හාව බැඳෙන්න හේතු උනේ. ගන්ධය කියන එක දැනගන්නේ කොහොමද කියන එක ගන්ධය පිළිබඳ දැනගැනීම ඇති වෙන හැටි නොදන්න එකයි ගන්ධයට තණ්හාව ඇති වෙන්න හේතුව. මේ වගේ මේ ස්පර්ශ ආයතන හයේ සැබෑම ස්වභාවය නොදන්නකොට නොදකිනකොට ඒ ස්පර්ශ ආයතන ටික නිසා තමන්ගේ සිතේ ඇතිවෙන ගති ටික ආපහු ස්පර්ශ ආයතන හයටම තබලා ලෝකේ හදාගෙන අපි මේ ජීවත් වෙලා තියෙන්නේ. මම අර කියන්නේ ටීවී එකක් චිත්‍රපටියක් බලනකොට ඒ දර්ශන තිරේ පැත්තේ ඒ ටීවී එකේ තිරේ ඇතුලේ ඉන්න මිනිස්සු ලෙඩ වෙලා මහලු වෙලා මැරිච්ච නිසා දුක් විඳලා තියෙනවනේ. චිත්‍රපටි වල මිනිස්සු මරුණාම දුක ඇවිල්ලා නැද්ද? ඇවිල්ලා තියෙනවද නැද්ද? තියෙනවනේ. හරි. එහෙම දුක ආවේ ඒක ඇතුලේ ඇත්තට මිනිස්සු ඉන්නවද? නෑ. සත්ව පුද්ගල නොවන රූපෙකුයි ඇස් ඉදිරි පිටට ආවේ. ඒ රූපේ ආරම්භය අනේ අර මිනිහට පිහියෙන් අයින්ව නේද කියලා ඕගොල්ලෝ හිතන්නේ. ඒ රූපෙට පිහියෙන් අයින්ව නේද කියලා ඕගොල්ලෝ හිතනකොට ඒ රූපයයි ඕගොල්ලෝ හිතපු ටිකයි දෙකම එකතු කරලා මේ රූසටහන පිහියෙන් අනින එකක් කියලා ඕගොල්ලෝ දැනගන්නවා. මේ රූපයයි මේ නාමයයි නිසා දැනගැනිල්ලක් ඇති වුණා කියලා දන්නේ නැති වුනහම ඕගොල්ලන්ට පෙනෙන්නේ කෙලිම විඥානීය අත්දැකීම විඥානීය අත්දැකීම නාම රූප දෙකට තැබුවාම වෙන්නේ මොකද්ද? පිහියෙන් අනින
මැරෙන මිනිස්සු ඉන්නවා වගේ ඕගොල්ලන්ට පෙනෙන්නේ අර ටීවී එක ඇතුලේ. ඒ අනාත්ම රූපේ පැත්තේ පුද්ගලයෙක් ඇති බවට පෙන්නලා දුක ලැබෙනවා කියන සිද්ධිය හදපු කෙලෙසෙමයි මේ සැබෑවටම තියෙන්නේ. ඉතින් මට මෙතෙන්දී මතක් කරන්න ඕනේ උනේ මේ දීර්ඝ සංසාරේ එන ගමනේදී අපි හැම දිනෙකම බොහෝ දේ දැනගන්න ඇති. බොහෝ දේ දැනගෙන තියෙයි. ඒ දැනගන්න අවශ්‍යම දේ දැනගෙන නැහැ. ඒ හින්දායි අපි මේ සසරේ තාම ඉන්නේ. මේ ලෝකයක් සම්පූර්ණ නිර්මාණය කරලා තියෙන කෙලෙසයකින්. මම ඉන්නවා, තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා, වටිනා වස්තු තියනවා කියලා මේ ආයතන ටිකේ මහ විශාල වටිනා ලෝකයක් නිර්මාණය කරලා තියෙන්නේ. ඒකට කියනවා පංච උපාදානස්කන්ධ ලෝකය කියලා. මේ පංච උපාදානස්කන්ධ ලෝකයක් නිර්මාණය කරලා තියෙන තණ්හාව නැමැති එකම කෙලෙසයකින්. ඒ තණ්හාව නැමැති කෙලෙසයකින් ලෝකේ නිර්මාණය කරන්න හේතු උනේ ඒ තණ්හාව ඇති වෙච්ච රූපයක් ආරම්භය, සද්දයක් ආරම්භය, තණ්හාව තමන් තුළ ඇති වෙච්ච මූලික ආකාරය නොදැනීමයි. මූලික ආකාරය නොදකීමයි ඒ තණ්හාව ඒ රූපේට, ඒ සද්දේ පැත්තට ආපහු යන්න හේතුව. දර කැලි දෙක නිසා හටගත්ත ගින්න ඒ දර කැලි දෙකම අල්ලගත්තා වගේ ඇහත් රූපයක් දෙක නිසා හටගත්ත චන්දරාගය ආපහු ඇහැ රූපෙම අල්ලගත්තොත්, ඇස් ඉදිරි පිට රූපයක් එනකොට අනේ මේ මගේ දරුවා, මට ඉන්න එකම දරුවා, මෙයාව ලොකු මහත් කරලා හදා ගන්න ඕන කියලා තමනුයි හිතන්නේ. ඒ රූපයයි තමන් හිතන කමයි නිසා තමන් තුල දරු සෙනෙහස කියන එකක්, ආදරය කියන දැනගැනිල්ලක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ දැනගැනිල්ල, ඒ සිත උපදින්න හේතු වෙච්ච රූපෙම අල්ලගත්තොත් ඕගලන්ට තේරෙන්නේ ඕගොල්ලෝ කැමති දරුවා ඒ රූපේ වගේ. දැන් රූපයේ යම් තාක් ඇද්ද දරු තණ්හාව ඒ තාක් නැති වෙන්නේ. දරු තණ්හාව යම් තාක් තියනොද ඒ තාක් ඕගලන්ට රූපයක් තියෙයි. යම් දවසක ඔය රූපේට දරු තණ්හාව අයින් වෙන්නේ ඔය රූපය දැනගන්න ආකාරය ඇති උනේ කොහොමද කියන අවබෝධය මතයි. ඇස් ඉදිරි පිටට ආවේ මෙන්න මෙබඳු රූපයක් නේද කියලා රූපේ ඇත්ත දකින්නත් ඕනේ. ඔය රූපයේ ආරම්භය අපේ හිතම විඳිමින් හඳුනමින් මේ විදිහට හිතමින් හැසිරෙනව නේද කියලා දැනගන්නත් ඕනේ. ඒ රූපයයි මේ තමන්ගේම හිතේ හැසිරීමයි, මේ නාමයයි රූපයයි දෙකම එකතු කළයි ඒ රූපය ආරම්භය දරුවා හොඳයි කියලා දැනගැනිලක් ඇති උනේ කියලා දැනගන්න ඕනේ. මෙන්න මේ නාම රූප දෙක නිසයි දැනගැනිල්ලක් ඇති උනේ කියන එක නොදන්නකොට එයාට පෙනෙන්නේ මේ සිතේ ගති ඒ නාම රූප දෙකට අයිති කියලා. මෙන්න මෙහෙමයි තණ්හාව නැත්තම් දරුවගේ රූපයක් මට හැදිලා තියෙන්නේ කියන එක දකින්න ඕනේ. හැදිච්ච ක්‍රමයේම නතර කළොත් මිසක තණ්හාව නැති වෙන්නේ වෙන ක්‍රමයක් නැහැ. සාකෝ පනසා තණ්හා කත්ත නිරුජ්ජමාන නිරුජ්ජති කත්ත පහයමාන පහයති. ඒ තණ්හාව කොහෙද නිරුද්ධ වෙන්න ඕනේ, කොහෙද ප්‍රහාණය වෙන්න ඕනේ? චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා පහයමාන පහයති එත්ත නිරුජ්ජමාන නිරුජ්ජති. තණ්හාව කියන එක නැති වෙන්නත් ඕනේ එහිමයි. රූපෙටයි තණ්හාව නැති වෙන්න ඕනේ ඔබේ. ඇහැටයි තණ්හාව නැති වෙන්න ඕනේ. ඉතින් මම මෙතෙන්දී මතක් කළේ මම තව ආකාරයකට වෙන වචන වලින් මේ චතුරාර්ය සත්‍ය මතක් කළේ. ධර්මයෙන් පෙන්වන්නේ සත්‍ය අවබෝධයක්. සත්‍ය අවබෝධය කියනකොට ඒකට වචනයකින් වචන වලට අදහස් දීලා සත්‍ය දකින්න බෑ. වචන ඇතත් නැතත් තිරසංගත සතෙක් ගත්තොත් තිරසංගත සතාට ප්‍රඥප්ති නැහැනේ. නිහාල් කසුම් මංජු මාම කියලා නම් තියනවද? නැහැ. ඒව නැතත් පෙනෙන දෙයට ප්‍රඥප්ති නැති වුණාට කැමැත්තෙන් එයාගේ හිත හසුරවන්න පුළුවන් එයාට.
ඒ පෙනෙන දෙයට තමන් කැමැත්තෙන් හිත හසුරවනවායි කියන නාම රූප දෙකම එකතු වෙලා ඒ රූපය ආරම්භය තණ්හාවක් කැමැත්තක් ඇති වෙනවා. ඒ නාම රූප දෙක නිසා කැමැත්තක් ඇති උනේ කියලා දන්නේ නැතුනම ඒ ත්‍රිසංගත සතාටත් එයාගේ විඥානයේ අධ්‍යක්ෂය මෙන්නේ කැමැති මේ රූපෙටයි වගේ පෙන්වන්නේ. කැමැති රූප හම්බෙන්නේ යාට. ඒ නිසා යම් කිසි කෙනෙක් මෙලොව වේවා පරලොව වේවා යම් කිසි දුකකටපත් වෙනවා නම් පත් වුණා නම් පංච උපාදාන ස්කන්ධ දුකක් විඳින්න ඒ දුකට හේතුව ගත්තහම තණ්හාව චන්දරාගය. ඒ කියන්නේ කැමැති ප්‍රියමනාපදේ නැති වෙන වෙනස් වෙන කම නිසා. නැති වෙන වෙනස් වෙන දෙයට කැමැති වෙච්ච නිසා. එතකොට ඒ තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා. තණ්හාව නැති වෙන්න නම් තණ්හාව ඇති උනේ කොහොමද කියන එක දකින්න ඌදේ ඌ විදිහටම යම් විදිහකින් මේ වස්තුවට මට කැමැත්තක් ඇති වුණා නම් ඇති වෙච්ච ක්‍රමයක් මොකක් හරි තියෙන්න ඕනේ නේද? අහේතුකව අප්‍රත්‍යකව හටගන්නේ මම අම්මට ආදරෙයි නම් අම්මට මම ආදරේ කියන කම ඇති උනේ කොහොමද කියන එක හොයන්න. අන්න එතකොට එනවා මොකක්ද? ඔය චිත්තානුපස්සනාවේදී සරාගං වා චිත්තං සදෝසං වා චිත්තං සමෝහං වා චිත්තං කියලා හිතගෙන පෙන්නකොට නාම රූප පත්‍ය විඥානං කියලා කියන්නේ. අන්නේ අත්දැකීම එනවා. යම් කිසි කෙනෙක් මෙන්න මේ ස්පර්ශ ආයතන හයේ සැබෑම ඇත්ත දැනගත්තොත් තමන්ට සතුට ගෙනත් දෙන කිසිවකුත් දුක ගෙනත් දෙන කිසිවකුත් මේ ස්පර්ශ ආයතන හයේ තිබුණේ නැහැ කියලා යාට නුවණයි. හොඳයි කියලා පනවන්න පුළුවන් කිසිවකුත් නරකයි කියලා පනවන්න පුළුවන් කිසිවකුත් මේ ස්පර්ශ ආයතන හයේ තිබුණේ නැහැ කියලා යාට පැහැදිලි වෙයි. මේ ස්පර්ශ ආයතන හයේ හොඳ දේවල්ද සතුට වෙන හොඳ දේවල්ද ස්පර්ශ ආයතන හයේ දුක වෙන නරක දේවල්ද කියන මේ දෙකම හොඳ සහ නරක කියන දෙකම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමන් හදාගෙන යසුරු කරන්නේ කියලා පෙනේ. ටීවී එකේ පෙනෙන චිත්‍ර සටහනක් තුල හොඳ චිත්‍ර හෝ නරක චිත්‍ර කියලා තියෙද? චිත්‍ර සටහනමයි. ඒක හොඳද නරකද වෙන්නේ ඒක ඒ රූප සටහන ආරම්භය කෙනා හිත හසුරවන ආකාරයටයි. මේක හොඳ දෙයක් කියලා හිත හැසිරුවොත් එයාට ඒක හොඳ දෙයක්. මේක නරක දෙයක් කියලා හිත හැසිරුවොත් ඒක එයාට නරක දෙයක්. පෙනෙන වස්තුව හොඳද නරකද කියන එක කරගෙන තියෙන්නේ තමයි. ඉතින් මෙන්න මේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ කෙනෙකුට පුළුවන් ඕනනම් තමන්ම හිතලා තමන්ට දුක් විඳින්නෙක් බවට පත් කරගන්න පුළුවන්. තමන්ට හිත හදාගෙන තමන්ව සතුටු කරන්නේ කැටියට හදාගන්නත් පුළුවන් කියන එක. ඒ ටික කරන්න පුළුවන්කම තියෙන්නේ මේ පෙනෙන ඇහෙන දේ නිසා මනසේ ගොඩනගෙන දැනුම ආපහු පෙනෙන ඇහෙන පැත්තට නොතැබී මෙනුයි කරන්න පුළුවන්. නිවහල් මනස හදාගන්න පුළුවන්. ඒක තමයි මේ පෙනෙන ඇහෙන පැත්තේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා රන්රිදී මුතුමැණික් දකින මානසික මට්ටමට තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකය කිව්වේ. සංකිතෙන පංච උපාදානස්කන්ධ දුක්ඛ. දුකට හේතුව තණ්හාවයි කිව්වේ. ඒ පෙනෙන පැත්ත නිසාම තමන් තුළ ඇතිවෙන තණ්හාව, ලෝභය, ආසාව වගේ සිතේ ඇතිවෙන ගති. ඒ රූපේ නිසා සිතේ ගතියක් ඇති වුණොත් තාම දුක හටගත්තේ නැහැ. ඒ තණ්හාවේ ගතිය නැති කරන්න පුළුවන්. නමුත් යම් වෙලාවක ඒ තණ්හාව ඇති වෙන්න හේතු වෙච්ච ස්කන්ධ ටිකටම පැත්තටම ගියොත් අන්න දුක නිර්මාණය වෙලා තියෙනවා. යම් වෙලාවක ඒ ස්පර්ශ ආයතන ටික නිසා
තණ්හාව කියන ගතිය Taman තුල ඇති නොවේයි නම් එදාට මේ දුක උපදින්නේ. ඒකට තියෙන මාර්ගය සම්මාදිට්ඨිය. මොකද සම්මාදිට්ඨිය? පෙනෙන දේ පෙනෙන්නේ කොහොමද කියලා ඇත්ත ඇති හැටි දකිනවා නම්, ඇහෙන දේ ඇහෙනවා කියන සිද්ධිය වෙන්නේ කොහොමද කියලා දකිනවා නම්, ඔකට කියනවා සම්මාදිට්ඨිය. ඔන්න ওই ටික දැනගත්තා. නමුත් දැන් ඕගලන්ට පේන්නේ නැහනේ. ඊට පස්සේ යාට තියනවා සීලයක පිහිටලා සමතකමටහනකින් හිත වඩන්න. වාචා කම්මන්ත ආජීව කියන තුනේ පිහිටියාම සීලයක පිහිටියා වෙනවා. වායාම සති සමාධි කියන ධර්මතා තුනෙන් නීවරණ ධර්ම දුරු කළ චිත්ත සමාධියක් හැදෙනවා. මෙන්න මේ විදිහට සීලයක පිහිටලා සමතකමටහනක් උදව් කරගෙන නීවරණ ධර්ම අඩු කළොත් අඩු වුණොත් ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැහැ. ඇස් ඉදිරි පිටට පහළ වෙන්නේ වර්ණ සටහනක් චිත්‍ර මාත්‍රයක්. ඒ ආරම්භය කෙලෙස් ඇති වෙන විදිහට හිතලා මේ හිත කෙලෙස් සහගත කරගෙන තියන්නේ කියන එක පෙනෙන්න. රූපේ තුල තිබිලා මට ආසාව ආව නෙමෙයි. ආස කරන වස්තුවක් රූපේ තුල තිබුණා නෙමෙයි කියන එක පේන්න. අද අපිට පෙනෙන්නේ අපි කැමති ආස කරන වස්තු තියෙනවා රූපේ තුල වගේ. නමුත් රූපේ තුල ආස කරන වස්තු තියෙනවා වගේ පෙවුණුනේ අපිට රූපයට ආස වෙන විදිහට හිතපුකම නිසයි කියන එක පෙනෙන්න ඕනේ. මෙන්න මේ ටික පෙනුනොත් මේ ලෝකේ යම කැඩෙනකොට බිඳෙනකොට විනාශ වෙනකොට දුකෙන් තියෙන එකදු හේතුවක්වත් ඕගලන්ට හිටින්නේ නැහැ. එබඳු කෙනාට හඳුන්වනවා මොකද්ද? මේ ලෝකේ කිසිවක් උපාදාන වශයෙන් නොගෙන මිදුණා කියලා. මේ ස්පර්ශ ආයතන හයම තණ්හාවෙන් උපාදාන කර නොගෙන මිදුණා කියලා. එබඳු කෙනාව හඳුන්වන ක්ෂීණාශ්‍රවයන් වහන්සේ, රහතන් වහන්සේ කියලා. මේ රහතන් වහන්සේ කියලා තව නිකම්ම වචනයක් නෙමෙයි. එයාට දරන්න තියෙන එකම සාක්ෂිය තමයි රහත් වුණා කියලා සැබෑවටම තමන්ගේ ඇස් ඉදිරි පිටට එන වස්තුවක් ආරම්භය නුවණයි. පෙනෙනවා කියන තැනක තියෙන වස්තුන්ගේ භෞතික ස්වභාවයත් ඒ පෙනෙන දේ දැනගන්නාකම ඇති උනේ මෙන්න මෙහෙමයි. ඒ කියන්නේ පරිඥාව තියෙනවා ක්‍රම තුනකට. ඥාත පරිඥා කියනකොට මෙතන තියෙන රූපේ මෙහෙම එකක්, වේදනාව මෙහෙමයි, සංඥාව මෙහෙමයි, සංකාරය මෙහෙමයි කියලා ඒ ටික දැනගන්නත් ඕනේ. පහන පරිඥා කියන්නේ මේ පෙනෙන අරමුණේ තියෙන රාග දේශ මොහ ප්‍රහාණය කරන විදිහට තීරණ පරිඥා කියන්නේ. එහෙනම් මේ නාමයයි මේ රූපයයි නිසා මේ දැනගැනලක් හටගත්තා. මෙහෙම නේද හටගන්නේ. මෙන්න මේ තුන් ආකාරයෙන්ම පිරිසිඳ දැකපු දවසට පරිඤ්ඤයයි කියලා කියන දුක පිරිසිඳ දැක්කා. එදාට තණ්හාව නැ, දුක එන හේතුව නැ, මත්යකට යුක්තක් නැ කියනවා. ඉතින් මෙන්න මේ වගේ වටිනා දර්ශනයක් තියෙනවා. විශේෂයෙන්ම මතක් කරනවා අපේ බුදුදහම ගොඩාක් ගැඹුරයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ධර්මය අවබෝධ කරන්න හේතු සම්පත්තින එක්කෙනෙක් දෙන්නෙක් වෙනුවෙන් යුදුම් ගානක් යනවලු බුදුරජාණන් වහන්සේ. මොකද අනිත් සත්වයේ කෙරේ කරුණාව නැතුවද? නෑ. නමුත් මේකෙන් ප්‍රයෝජනය ගන්න පුළුවන් කෙනා බලාගෙන ඉස්සෙල්ලාම උත්සාහවත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපේ මනසේ තියෙන මෝඩකම ගෙවෙන මෝඩකම නැති කරන්න පුළුවන් දර්ශනයක්. එහෙම නැතු මේ මෝඩකම තුල ඉඳගෙනම තහවුරු කරන දර්ශනයක් නෙමෙයි. අපි හැම කෙනෙක්ම මෝඩයි. කොච්චර මෝඩද? උපමාවක් කියන්නද?
මහා කළු ගලක් වතුරට දාලා යට යන්න එපා උඩ පාවේවා කියලා අපි ප්‍රාර්ථනා කළොත් මොකක් වෙයිද? ඒත් යට යනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කළානේ උඩ පාවෙන්න කියලා. ධර්මතාවය තමයි ඒ බර කළු ගල යට යන එක. අපි එක තරහට ගියා නෙමෙයිනේ. ඌ දේ ඌ විදියට. නමුත් දැන් බලන්න හොඳට ඌ දේ ඌ විදිහට බලන්න නැතුව ප්‍රාර්ථනා කරන්න නැතුව නොවන විදිහට ප්‍රාර්ථනා කළාම යට යන ගල උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කළාම වෙන්නේ මොකද්ද කියලා ඉබේම ඇවිල්ලා නැද්ද කියලා කැමති දේ නොලැබීමේ දුක. මම කැමති ගල උඩ පාවෙනවම දකින්න නමුත් ගල යට ගියා. මට දුක ආවේ වැරදි ප්‍රාර්ථනාව නිසාද ගල යට ගියේ හින්දාද? ගල යට ගියේ හින්දාද? වැරදි ප්‍රාර්ථනාව නිසා. ඕගොල්ලෝ හොඳයි ඒක පැත්තකින් තබමු. ඕගොල්ලෝ කවුද කැමති මැරෙන්න? මැරෙන්න කැමතිද නැද්ද? කැමති නැහැ. කවුද කැමති මහලු බවට? ඇස් පේන්නේ කන් ඇහෙන්නේ නැති කමට කැමතිද? මහලු නොවී ඉන්න කැමතිද නැද්ද? නොවී ඉන්න කැමති. කවුද කැමති ලෙඩ රෝග හැදෙනවට? කැමති නැහැ. ඕගොල්ලෝ දන්නවද? නොමරෙන්න කැමති, ලෙඩ හැදෙන්නේ නැති වෙන්න කැමති, මහලු නොවී ඉන්න කැමති කෙනයි යට යන ගල උඩ පාවෙනවා කැමති කෙනයි අතර වෙනසක් නැහැ කියලා දන්නවද? යම් කිසි කෙනෙක් යට යන ගල උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කළ දුක් විඳින මනසත්, දිරණ රූපය නොදිරාවා කියලා දුක් වෙන මනසත්, ලෙඩ වෙන රූපය ලෙඩ නොවේවා කියලා දුක් වෙන මනසත්, මැරෙන රූපය නොමැරේවා කියලා ප්‍රාර්ථනා කළා හිතලා දුක් වෙන මනසත් අතර වෙනසක් නැහැ. මනසක් අතර වෙනසක් නැහැ. ඇයි ඒ වගේ මට්ටමක වෙනසක් නැතිකමක් තියෙනනම් අපි කොච්චර මෝඩද? හිතා ගන්න පුළුවන්ද මෝඩකම? මෙච්චර මෝඩ නම් ඔය මෝඩ මනසට කිසිම වෙහෙසක් නැතුව තේරෙනවා නම් ඒ දර්ශනයත් මෝඩ නැති වෙයිද? අපි ඔච්චර මෝඩ නම් ඔය මෝඩ මනසට කියපු පමණකින් හොඳට හිතට තේරෙනවා නම් තේරුම් ගන්න ඒ කියන දර්ශනයත් මෝඩයි. නමුත් යම් දර්ශනයක් තියෙනවා අපේ මෝඩ මනසට වැටහෙන්නේම නැහැ. හිතුවට හිතා ගන්නම බෑ. ඊට පස්සේ ප්‍රයෝග කළා තමයි ඒක ග්‍රහණය කරන්න හිත උබා ගන්න ඕනේ. ඔබ ඒක ග්‍රහණය වෙනකොට මෝඩකම නැහැ. හොඳට දකින්න මෝඩකම මෙච්චර මේ මට්ටමට මෝඩයි අපි ඒ මට්ටමට මෝඩ අපිට කිසිදු අපහසුවකින් අපහසුයක් නැතුව තේරෙන යමක් තියෙන. ඒකේ කොතරක් හරි ඇති ප්‍රශ්නයක්. මොකද අපිත් මෙච්චර මෝඩ නම් ඒ ධර්මයත් අපිට ඒ මෝඩ මනසට හොඳට තේරෙනවා නම් ඒකාන්තයෙන් මෝඩ මට්ටමේට තේරෙන ධර්මයක් මෝඩයි. යම් වෙලාවකදී සද්ධර්මයේ නියම ස්වභාවය තමයි මෝඩ මේ මනසට තේරෙන්නේ නැහැ කිව්වට හිතා ගන්නවත් බැහැ. අනුමාන ඥානයක් විතරයි නිකම් පොල්ලකින් ගහුවා මහා මොකද්ද එකක් කිව්වා. හොඳ තීක්ෂණයි නම් එයාට තේරෙනවා. එහෙම නැති කෙනෙකුට හම්බ වෙන්නෙම මහා අමුතු එකක් කිව්වා. අපි නිකමට කිව්වොත් මම ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්ව කියන්නේ ලෝකේ. ලෝකේ කියන්නේ දුක. ඕගොල්ලෝ මේ ජීවිතේම සියලු දුකෙන් මිදුණා කිව්වොත් ජීවත් වෙනවා. හැබැයි ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්වෙන් එක ඉරියව්වකට ඇසුරු නොකොට ජීවත් වෙනවා නම් අන්න යට රහතන් වහන්සේ කියන්නේ කියලා මං කිව්වොත් යකෝ මේ හඳුරු මොකද්ද කියන්නේ කියයිනේ තේරෙන්නේ නැහනේ. නොතේරීම පුදුමයක් නෙවෙයි තේරෙනවා නම් ඕගොල්ලන්ට තියෙනවා ලෝකෝත්තර නුවණක් කියන එක කියනවා. තේරෙන්නේ නැහැ කියන්නේ තාම ඒ දර්ශනේ තේරෙන්නේ නැහැ අපිට. ලෝකෝත්තර නුවණක් නැහැ කියනවා. කාටද පුළුවන් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්වෙන් තොර ජීවත් වීමක් ගැන හිතන්න පුළුවන්ද? නමුත් එහෙම එකක් තියෙයි. ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන ස්පර්ශ ආයතන හයෙන් එකක්වත් පරිහරණය නොකර ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙද?
තියෙයි. ඒක තමයි මේ ශාසනේ සරල නැහැ. හැබැයි මේ කියන ක්‍රමයේ තේරුම් ගන්න පුළුවන් නම් ගැඹුරක් නැහැ. නෝනක් තියෙන කෙනාට මම මේ ටික මතක් කළේ මේක පද පෙරලලක් කියන වචන හුවමාරුවකින් දකින්න පුළුවන් දර්ශනයක් නෙමෙයි. ජීවිතය තුලින් අත්විඳින්න ඕන එකක්. ඉතින් ඕනම කෙනෙකුට මම මේ පෙර සංඥාවක් විතරයි දුන්නේ. බුදුදහම කියන්නේ මෙන්න මේ වගේ ගැඹුරු ශුන්‍යතාවයක් පෙන්වන තැනකට යන අර්ථයක් මිසක පුද්ගල භාවය තුලම ඉඳගෙන කරන වචන හරඹයක් නෙමෙයි කියන එක. එහෙම කියන්න හේතුව අද වර්තමානයේ මේ ශාසනය දිහා ගත්තාම මටම ලැජ්ජයි බෞද්ධයෝ මෙච්චර මෝඩද කියලා. බෞද්ධ කියන පිරිස හරියට කිරිසප්පියෝ වගේ. වචන ටිකක් අරගෙන වචන හරඹයක් තුල පැටලිලා ඉන්නවා. ඒකේ තමන් කතා කරන වචනේ තේරුමවත් දන්නේ නැහැ. ඊගවට අහන කෙනාටවත් තේරෙන්නේ නැද්ද මේ හුදු වචන සටහනක් මිසක මේක තව පද පෙරලියක් මිසක ජීවිතය පිළිබඳව යථාර්ථවාදී පෙන්වීමක් මේ තුල නැහැ කියන එක බණ අහන කෙනෙකුට හිතා ගන්න බැයිද? අපි නිකන් අදහසක් හැටියට ගත්තොත් ගොඩාක් දැන් අද කරන ගොඩාක් දේශනා තියෙනවා ඔය මමත් අහලා තියෙනවා සම්පූර්ණ පෙළ දහම විකෘති කළා වැරදියට හැබැයි කරන්නේත් මෙහෙමයි බණ අහන කට්ටිය දන්නේ පොත පෙන්නලා පොත පෙන්නනවා ඒ කියන්නේ අපි කියමු ත්‍රිපිටකය ගන්නවා ඉස්සෙල්ලාම බලන්න දැන් ඕගොල්ලෝ මූලික හරියවත් බුදුදහමේ දන්නේ නැහැ කියන්නකෝ මුකුත් දන්නේ නැහැ ඇත්තටම ඕගොල්ලෝ බණ අහන්න ඇවිල්ලා ඉන්නේ ඕගොල්ලෝ ඇත්තටම කැමති ත්‍රිපිටකයට ඉස්සෙල්ලාම පොත අරගෙන මේ බලන්න සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය පෙන්වනවා මහා සතිපට්ඨාන සූත්‍රය බලන්න නැද්ද කියලා පෙන්නලා මේ බලන්න සතිපට්ඨාන සූත්‍රය ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ මහණෙනි මේ එකම මගයි බලන්න මේකමයි තියෙන එකම මගයි කියලා හොඳට පෙන්නනවා ඉස්සලා පොත පෙන්නනවා පොත දාලා පොත පෙන්නනවා හරිද පෙන්නලා ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ බලන්න හොඳට කියලා ඉවරලා මොකද ඒකම මග මෙන්න මේ විදිහට බලන්න කියලා තමන්ගේ අදහස කියනවා පොත පෙන්නලා තමන්ගේ මිත්‍යා දෘෂ්ටිය කියනවා. ඉතින් බණ අහන කට්ටිය හිතන්නේ හාමුදුරුවෝ ත්‍රිපිටකයෙන්ම නිකිව්වේ කියලා. ඉතින් මේ පෙන්නන ඒකායනෝයම් බෙක්කේ මග්ගෝ කිව්ව ඔය ස්වාමීන් වහන්සේ පෙන්නන ඔය අදහසම කියලා කොහොමද ඔබ වහන්සේ ඔප්පු කරන්නේ කියලා කතා කරන කිසිම කෙනෙක් නැහැ. පිළිගන්න කවුරුවත් නැහැ. ඊගාව කෙනෙකුට පුළුවන් නේ ඕකම පෙන්නලා ඉවරලා ওই විදිහටම යමක් කියන්නේ. ඒ නිසා බෞද්ධය හැටියට අපිට වගකීමක් තියෙනවා. මේිට අතීතේ හිටපු ස්වාමීන් වහන්සේලා ගිහි පින්වතුන් මේ පෙළ දහම විකෘති කළා විනාශ වෙන විදිහට එක එක දේශනා කළා තිබුණා නම් අද අපිට ධර්මයක් කියන එකක් තියෙයිද කියන්නේ නිවන් දකින්න එක පැත්තකින් තැබේවා. හොඳ නරක දෙක තේරුම් කරගන්න පෙළ දහමක් තියෙයිද කියන්නේ අපේ වගකීමක් නෙමෙයිද මෙච්චර කාලයක් අවුරුදු දහස් ගාණක් ගෙනාවු මේ නිර්මල බුද්ධ ශාසනයේ එහෙම් පිටින්ම ආරක්ෂා කරලා ඉදිරි පරපුරට දායාද කරන එක ස්වාමීන් වහන්සේලා හැටියටත් ගිහි පින්වතුන් හැටියටත් ඔබෙත් මගේ යුතුයකමක් වගකීමක්. ඊගාවට අද ගොඩාක් දෙනෙක් හිතන්නේ මේ ත්‍රිපිටකයට අලුත් අදහසක් දෙන එක මහා ලොකු දෙයක් හැටියට. නමුත් තේරුම් ගන්නට ඕනේ සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් දේශනා කළ පර්යාප්තියට විකෘති නැත්තම් අමුතුවෙන් අදහස් දක්වන්න හදනවා කියන එක බයක් හැටියට දකින්න ඕනේ. කාලකන්නිකමක් හැටියට දකින්න ඕනේ. තුච්ඡකමක් හැටියට දකින්න ඕනේ මිසක ඒක මහා පෞරුෂයක් හැටියට දකින්න එපා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්න තියෙන හැම දෙයක්ම පෙන්වලා තියෙන්නේ. කාටවත් අමුතුවෙන් පෙන්වන්න දෙයක් ඉතුරු කළා නැහැ මේ පෙළ දහමේ. හොඳට එක දෙයක් මතක තබා ගන්න කොතනක හරි ස්වාමීන් වහන්සේ නමක් කොතනක හරි ගිහි පින්වතෙක් හරි තනියම කැලයකට ගිහිල්ලා භාවනා කළ ධර්මය අවබෝධ වුණා ගල් ගුහාවක ඉඳලා භාවනා කළා අවබෝධ වුණා විශ්වයේ ඉඳලා පහළ වුණා කියලා කියනවනම් එයා බුද්ධ ශ්‍රාවකයෙක් නෙමෙයි
එයාට පෙන්වන්න පුළුවන් කමක් නැහැ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන නියම ධර්මයක අර්ථයක්. අපි බුද්ධ ශ්‍රාවකයෝ නම් අපි පිළිගන්න ඕනේ ත්‍රිපිටකයේ උගන්වලා ඉගෙනගෙන උගන්වන තැනක් මිසක ත්‍රිපිටකය හොඳට හදාarලා ඉගෙනගෙන උගන්වන තැනකින් මිසක පහළ වෙච්ච තැනක් තියෙනවා නම් ඒක බුදුදහම නෙමෙයි කියලා ප්‍රතික්ෂේප කරන තරම් ඕගොල්ලෝගේ කොන්ද කෙලින් තියෙන්නට ඕනේ. මොකද අපි දන්නවා තනියම ධර්මය අවබෝධ වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටයි පස්සේ බුදුරජාණන් වහන්සේ නමකටයි විතරයි. එහෙනම් සම්මා සම්බුද්ධ වෙන්න ඕනේ ඒ කියන ස්වාමීන් වහන්සේ උපාසකල එහෙම නැත්නම් පච්චේක බුද්ධ වෙන්න ඕනේ. පස්සේ බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ නැහැ. සම්මා සම්බුද්ධ වෙන්න බෑ. එක බුදුරජාණන් වහන්සේලා දෙනමකගේ ශාසනයක් පෙරපස නැතුව එකට පවතින්නේ නැහැ. ඒ නිසා එහෙම යම් කිසි කෙනෙක් කැලේකට ගිහිල්ලා භාවනා කරලා හිත වඩපු හැටිය රහත් වෙනවා නම් නිවන් දකින්නවා නම් එදා ආලාර කාලම උද්දක රාමපුත්ත වගේ අය තමයි ඉස්සෙල්ලාම රහත් වෙන්නේ. ඒ අයටත් හොඳ සමාධි තිබුණානේ. නමුත් මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත කොච්චර ගැඹුරද කියනවා නම් ඒක සාමාන්‍ය ලෝකයකට පේන්නේ නැහැ. එහම කැලේකට ගිහිල්ලා භාවනා කරලා හිත වඩලා පෙන්නුම් ගන්න පුළුවන් නම් ඒ අයටත් කියන සම්මා සම්බුද්ධයි කියලා. හොඳට මතක තබා ගන්න කවුරු හරි කෙනෙක් කොතනකින් හරි තමන්ට ධර්මය අවබෝධ වුණා අවබෝධ කරගත්තා කියලා කිව්වනම් ඒ වචනේ හොඳටම ප්‍රමාණවත් මේක මගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දේශනා කරන කෙනෙක් නෙමෙයි මෙයා. මෙයා පිරිසිදු ත්‍රිපිටක ධර්මයට අර්ථය දෙන කෙනෙක් නෙමෙයි මෙයා. එයා තනියම හොයාගත්ත කෙනෙක්. එහෙනම් එයා කියන්නේ තනියම දෘෂ්ටියක්. කියන එක තේරුම් ගන්න පින්වතුන්ලා දක්ෂ වෙන්නට ඕනේ. ඕගොල්ලන්ගේ යුතුයකම ඕගොල්ලන්ගේ වගකීමක් නිර්මලව ගෙනත් දුන්නු මේ ශාසනය ඉදිරියටත් මේ විදිහට නිර්මලව පවත්වලා දෙන එක. ඊගොට වචන අපි කියමු දැන් එක එක දේශනා ක්‍රම තියෙනවා. ත්‍රිපිටකයේ තියෙන නිච්ච අනිච්ච කියලා කියනවලු. නිත්‍ය කියලා එකක් නැහැ. අනිච්ච කියලා කියනවලු. ඉච්ඡ කියලා කියනවලු. යම් කිසි කෙනෙක් වචනයක් කතා කරනකොට හොඳට මතක තබා ගන්න ඉස්සෙල්ලාම ඔය වචනේ චතුරාර්ය සත්‍ය මොන සත්‍යයට අයිති වචනයක්ද කියලා ග්‍රහණය කරගන්න. එතකොට අපි කියමු බුදුරජාණන් වහන්සේ කොතනකවත් නෛච්ච කියලා එකක් පනවලා නැහැ. නෛච්චානිච්ච කියලා එකක් පනවලා නැහැ. යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියලා පෙන්නලා තියෙනවා. හිතන දේ කැමති වෙන දේ නොලැබීම දුකයි කියන එක. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය පැහැදිලි කරන්නමයි. ඒ අනිත්‍ය කියන වචනය අයිති චතුරාර්ය සත්‍ය මොන සත්‍යයටද කියලා දන්නවද? දුක්ඛ සත්‍යයට. ඒක සමුදය සත්‍යයට බහලන්න පුළුවන් වචනයක් නෙමෙයි. අනිච්ච දුක්ඛ අනාත්ම. මොකද්ද අනිත්‍ය? රූපය අනිත්‍යයි, රූපය දුකයි, රූපය අනාත්මයි. වේදනාව අනිත්‍යයි, වේදනාව දුකයි, වේදනාව අනාත්මයි. සංඥාව සංකාරය විඥානය අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ස්කන්ධ ටික අයිති මොකටද? දුක්ඛ සත්‍යයට. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචන තුන තියෙන්නේ මොකේද? දුක පිරිසිඳ දකින්න. යද නිච්ඡන් තන් දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. අනිත්‍ය වෙන භවෙන්ම දුක පැනෙවුවා මිසක කැමැත්ත ඇති වුණත් නැතත් ඔබතුමල්ලා මේ රූපෙට කැමති වුණත් නැතත් මේ රූපය විපරිණාම වෙන බවම දුකක්. අතපය වළංගු නැති බවට පත් වෙන එක එයා රූපෙට කැමති වේවා අකමැති වේවා. කන්දක් නගින්න ගියොත් නගින්න පුළුවන්ද?
ගමනක් යන්න ගියොත් යන්න පුළුවන්ද? මේ රූපෙ දිරනකොට අනිත්‍ය වෙන්න ධර්මතාවයම දුකක්. යමක් අනිත්‍ය නම් දුක නම් අන්න පෙන්නවා. ඒක මම හෝ මගේ හෝ මගේ ආත්මය හැටියට ගන්න සුදුසුද? නොහේතම් බන්තේ. අන්න කැමති වෙන්න සුදුසුද කියලා පැනෙවි එතනින්. මම මගේ ආත්මය හැටියට ගන්නවා කියන තැන තමයි මොකද්ද? තණ්හාව. නැත්තම් ඡන්දය කියන්නේ. නේතම් මම නේසෝ හමස්මින් නෙමේසෝ අත්තාති. මහණි යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මම හෝ මගේ හෝ මගේ ආත්මය හැටියට ගන්න සුදුසු නැහැ. නේතම් මම නේසෝ හමස්මින් නෙමේසෝ අත්තාති කියන තැනිනුයි මම කියලා ගන්න සුදුසු නැහැ කියන වචනේ පනවන්නේ මිසක ඉච්ඡ කතාවක උකට අයිතිම නැහැ. ඊගාවට ඉච්ඡ කියලා යමක් තියෙනම් ඉච්ඡාව කියලා කියනවා කැමැත්තට. ඉච්ඡාව, ඡන්දේ, තණ්හාව, ආසාව, ප්‍රේමේ, තණ්හා, පත්තන මේ වගේ නම් වලින් හැඳුන්වන්නේ සමුදය සත්‍යය. හොඳට මතක තබා ගන්න. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණයේ දුක්ඛ සත්‍යයට තණ්හාව, ඡන්දේ, රාගය, ප්‍රේමය කියන ටික අයිති මොකේදද? සමුදය සත්‍යයට. දුක්ඛ සත්‍යයේ තියෙන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අනුව බලනකමක් තියෙනවා. බලනකම අයිති මොකේදද? මාර්ග සත්‍යයට. රූපය එකයි මාර්ගයෙන් කරන හැම වෙලේම දුක පිරසින් දකින්න. දුක පිරසින් දකිනකොට තණ්හාව නැති වෙනවා. ඒ විදිහට තියෙන මිසක මේක පද පෙරලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ආපහු මතක් කරනවලු මොකද්ද? කැමති විදිහට නොලැබීම දුකයි කියලා නොඉච්ඡ කියලා. එතන පවතින ධර්මතාවය බලන්න. ධර්මතාව දෙකක් තියෙනවා. ඒක දෙකට කඩන්න. කැමති විදිහට නොපැවතීම දුකක් නම් කැමැත්ත කියන එක වෙනම එකක්, නොපැවැත්ම කියන එක වෙනම එකක්. දෙකක්. ඒක තනි වචනකින් මේ ඔක්කොම බහලන්න බෑ. නොපැවතීමට තමයි අනිත්‍ය කියලා කියන්නේ. එතකොට කැමැත්ත කියන එක හඳුන්වන්නේ ඒතම් මමේසු හමස්මින් එමේසු අත්තාති කියන තැනින්. මම මගේ ආත්මය කියලා ගන්නවා කියන එකෙන් තමයි කැමැත්ත හඳුන්වන්නේ මේ ශාසනයේ. රූපය මම මගේ ආත්මයයි කියලා ගත්තා කියන්නේ අන්න කැමැත්තෙන් බැඳුනා කියන එක. එහෙම නැතුව ඕකට ඉච්ඡ කියලා තැනක් තබන්න බෑ. ඊට පස්සේ තව තියෙනවා මොකද්ද? ආනාපාන සතියට පෙන්නනවලු මොකද්ද? අස් කරනවා, පස් කරනවා, අස්පස් කරනවා කියලා. දීර්ඝ කොට අස්පස් කරනවා, ලුහුඩු කොට අස්පස් කරනවා කියලා තියෙනවද? නමුත් හැම වචනයක් ගානම සම්මාදිට්ඨිය හොයන්න කඩ බලන්නේ සම්මාදිට්ඨිය ගැන නොදන්න නිසායි. මේ ශාසනයේ සම්මාදිට්ඨියට වචන විතරද තියෙන්නේ? ඒ සීලිය ඇති කරගන්න වචන නැද්ද? සමාධිය ඇති කරගන්න වචන නැද්ද? විමුක්තිය ඇති කරගන්න වචන නැද්ද? විමුක්ති ඥාන දර්ශනය ඇති කරගන්න වචන නැද්ද? හැම වචනයක් ගානෙම සම්මාදිට්ඨිය හොයන්නේ සම්මාදිට්ඨියට තියෙන දකින්න විතරද වචන තියෙන්නේ? පද වචන නැද්ද සීලය හඳුන්වන්න සමාධිය ඇති කරගන්න? ආස්වාස ප්‍රස්වාස කියලා කියන්නේ චිත්ත සමතය ඇති කරගන්න සමාධිය පිණිස පවතින පදව්‍යංජනය. මාර්ග සත්‍යයටයි වැටෙන්නේ. ඒකද සම්මා සමාධිය ඇති කරගන්න උපකාරක වායාම සති සමාධි කියන සතිපට්ඨ ආර්ය ශ්‍රැංග මාර්ගයේ වායාම සති සමාධි කියන අංග තුන අන්තර්ගතව පවතින්නේ. එතකොට ඒ විතරක් නෙමෙයි කේස්ලොම් නියදත් ධම්මස් කියලා මේ ශාසනයේ අනේ මෙච්චර කල් මහාන කරන්නවත් තිබුණේ ওই ටික. දවත්ින් සාකාරේ. මහාන වෙන කුලදරුවටත් කේස්ලොදක් අතට කපලා ආදීලා තමයි කේසා ලෝමා නකා දන්තා කියලා හිතන්න දුන්නේ. දැන් ඒකත් වැරදිලුන්නේ. මොකද්ද මන්න දන්නේ මේ එක පොඩි හඳුකුළු කෑලි කියන ලෝමා කියලා එකක් නැහැ. ලෝව අමාවක්සේ ගත්ත හින්දා ලෝමාලු. දැන් හොඳට බලන්න පෙළදහම් ලෝමා
ඊට පස්සේ පෙළ දහම උදව් කරගෙන අර්ථ දෙන්නේ නැහැ ඕගලන්ට. ලෝව අමාවක්සේ ගත් නිසා කියලා පෙළෙන් එයා පෙළයක් හදා ගන්නවා. හදාගෙන දැන් අර්ථ විවරණය කරනවා මොකද්ද? ලෝව අමාවක්සේ ගත්තා කියන්නේ කොහොමද කියලා මෙන්න මෙහෙමයි ඔබට උනේ කියලා පෙන්නනවා. දැන් ඒ අර්ථය පෙන්වන්නේ ඒ තමන් හදාගත් එකකට මිසක මේ පෙළේ තියෙන එකකට නෙමෙයි. මේ වගේ පින්වතුන්ට මතක් කරන්නේ මේ ශාසනේ නසන්න දායක වෙන්න එපා ඔයගොල්ලෝ. නිවන් දකින්න කියලා මොනවා හරි දෙයක් කළා නිවන් දකින්නේ. ඔය පද පෙරළුවා කියලා මේ ස්පර්ශ ආයතන 6 ඕගොල්ලන්ට පෙනෙනවා කියන සිද්ධියක් වෙනවා නම් ඒ පෙනෙනවා කියන සිද්ධිය ඌ ආකාරයේ ওই පද වලින් හොයාගන්න පුළුවන්ද කියන්නේ? වෙනස් වෙන ওই පද වෙනස් කරලා බලන්න පුළුවන්ද කියන්නේ? ඒ වගේ මෙතනදී ගොඩාක් දෙනෙක් කියනවා ඒ වගේ තැන් වලට යන්නේ දොස්තර මහත්තුරු ඉංජිනේරුවරු කියලා. නමුත් අපි දෙයක් තේරුම් ගන්න ඕනේ. ඒ පින්වතුන් ඒගොල්ලන්ගේ ශාස්ත්‍රය තුල ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් වෙන ශාස්ත්‍රයකට ගියාම එයා ඒ ශාස්ත්‍රයේ ඉන්න ලදුරුවටත් ලදුරුයි කියන එක තේරුම් ගන්න ඕනේ. අපි කියමු වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක්. වෙන බාහිර ගොඩනැගිලි හදන ඉංජිනේරු අංශයකට ගියොත් ඒ ඉංජිනේරු අංශේ මුල් අවුරුද්දේ මුල් මාසේ ඒ ශිෂ්‍යයෙකුගේ තියෙන දැනුම නැතුව ඇති අර ශාස්ත්‍රයේ ડોක්ටර් වෙන වෛද්‍යවරයාට දැනුම නේද? එහෙම ගත්තාම ඉංජිනේරුවරු දොස්තරවරු කියලා යාගේ ශාස්ත්‍රය තුල බොහොම ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨ වෙන්න පුළුවන්. නමුත් සතියක් දෙකක් වනපොත් කරපු කුඩා සාමනීර කෙනෙකුගේ දැනුමක් තියෙද කියන්නකො. සේකිය 75ක් දන්නවද කියලා අහන්නකො. එතකොට යාගේ ශාස්ත්‍රීය ඉංජිනේරුවෙක් වුණාට ડોක්ටර් කෙනෙක් වුණාට අනිත් ශාස්ත්‍රයකට ගියාම යා ලදරුවෙකුටත් වඩා ලදරුයි කියන එක තේරුම් ගන්න ඕනේ. අපි පොඩි කාලේ ඉස්කෝල පොත්වල කතාවක් තිබුණා. හාවෙක් හිටියලු තල් ගහක් යට නිදාගෙන. තල් ගෙඩියක් ඇවිල්ලා තල් අතට වැටුණා. හාව එකපාරටම බය වෙලා දුවන්න ගත්තා. ඉස්සරහට හම්බුණා නරිය. කොහෙද යාළුවෝ දුවන්නේ? කතා කර කර ඉන්න වෙලාවක් නෑ දුවනෝ ලෝකේ පෙරලීගෙන එනවා කිව්වා. දැන් නරියයි හාවයි දෙන්නම දුවනවා. ඉස්සරහට ආවා තව කොටියෙක්. මොකද කියලා අහන්නේ කතා කර කර ඉන්න වෙලාවක් නෑ දුවනවා ලෝකේ පෙරලීගෙන එනවා කිව්වා. ඕහොම දැන් කතා කරන අය දුවනවා ඔක්කොම දැන් මොකද ලෝකේ පෙරලීගෙන යනවා කියලා දුවනවා. සිංහයා ගාවට යන කොහෙද දුවන්නේ? නෑ දේවයන් වහන්සේ කතා කර කර ඉන්න වෙලාවක් නෑ දුවන්න. ඇයි? ලෝකේ පෙරලීගෙන එනවා. හිටපල්. කවුද කිව්වේ? මෙයා කිව්වේ මට. ඔයාට කවුද කිව්වේ? මෙයා. ඔයාට කවුද කිව්වේ? මෙයා. ඔයාට කවුද කිව්වේ? මේ කොටියා. ඔයාට කවුද කිව්වේ? නරියා. උඹට කවුද කිව්වේ? හාවා. උඹට කවුද කිව්වේ? සේවයන් වහන්සේ මමයි දැක්කේ. උඹ දැක්කද? ඔව්. යමන් බලන්න. පෙන්නවා. ගිහින් බලනකොට තල් ගහ යට මෙන්න මෙතන මම නිදාගෙන හිටියේ. ඔයලා බලනකොට මේ තල් ගෙඩිය ඇවිල්ලා තල් අත්තට. ඒ වගේ එක දෘෂ්ටි දේශනා කරනවා. අනේ නියම දේශනාව යංකෝ. කියාගෙන යනවා. ඔයාට කවුද නියම දේශනාව කිව්වේ? අහවලා. ඔයාට කවුද නියම දේශනාව කිව්වේ? අහවලා. ඔහොම කියාගෙන ආපහු මුලට ගියොත් ස්වාමීන් වහන්සේ නමකගේ හරි ගිහි කෙනෙකුගේ හරි සාමාන්‍ය සිතක ඇති වෙච්ච විතර්ක මාත්‍රයක් තමයි මේ උස්සල තියලා අරගෙන යන්නේ අන්තිමට ගත්තාම. තව කෙනෙක් නිකන් ඔහේ නිදාගෙන ඉන්නකොට හිතෙන්ද ඇති බුදුහාමුදුරු ලංකාවේ උපන්නනම් කියලා. ඒ විතර්කේ කොච්චර ඇත්ත වුණාද කියනවනම් ඔය විදිහට දිගින් දිගට බුදුහාමුදුරු ලංකාවේ උපන්නා. ඇත්තද බුදුහාමුදුරු ලංකාවේ උපන්නා? ඔහොම දිගින් දිගටම ගිහිල්ලා ඕක ආපහු හරවගෙන ගියා නම් මොකද වෙන්නේ? අන්තිමට වළඳලා නිකන් සැතපෙලා ඉන්නකොට ඇති වෙච්ච විතර්ක මාත්‍රයක්.
නමුත් මෙහි කර පින්නගෙන හරයකට ලැජ්ජයි කියන්නේ පැවිදි වෙලා වස් 40 50 වෙන ස්වාමීන් වහන්සේලාගේ පැවිදි ජීවිතයටත් ලැජ්ජයි. සිවුරටත් ලැජ්ජයි. මේ වගේ විතර්ක ටිකක් ඔළුවේ තියාගෙන කර පින්නගෙන යන ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඉතින් මම කියන්නේ මේ බුද්ධ ශාසනය නැතිකරන්න බොහෝ දෙනෙකුට වමනාව තියෙන්නේ. මම කියන්නේ මේ ශාසනයට මොන හරි අර්ථකථනයක් අලුතෙන් දෙන්න හදනවා නම් කෙනෙක් එයා විතර ශාසනයට හතුරුකමක් කරන කෙනෙක් තව නැහැ. ඉතින් හැම දෙනාගේම මතක් කළා ඉල්ලන්නේ එකම එක දෙයයි බොහොම සිහි බුද්ධියෙන් නුවණින් යුක්තව කටයුතු කරන්න. ඊගාවට මේ සත්‍ය කියන එක පදයක් පෙරලා දකින්න පුළුවන් එක නෙමෙයි. මම මේ ළඟදී ඒ ස්වාමීන් වහන්සේ ওই වලස්මුලේ අබේ කියන ස්වාමීන් වහන්සේගේ දේශනාවක් ඇහුවා. චක්පානක සූත්‍රය කියලා. ච කියන්නේ පාලියෙන් 6ට. නෑ ච පස්සායතන. සංයුත්ත නිකායේ ච පස්සායතන කියලා සූත්‍රයක් තියෙනවා. කියනවා චක් කියන්නේ නරක දෙයක්නේ. චප්පස්සායතන පස්සායතන හොඳ නෑ කියලා. අම්මුවේ භාෂාවක් මරනවා. ච කියන්නේ පාලියෙන් 6. ඒක සිංහලෙන් අපි චක් කියලා කියන එකට අරගෙන. ඉතින් අම්මෝ මේ වගේ අර්ථකථන දෙන උත්තුමිය දැකලවත් නෑනේ කියලා මේ වගේ මිත්‍යා දෘෂ්ටි ඔසවලා උඩින් තියෙන මැට්ටිම මොලේ තියෙන බෞද්ධයෝ කියන පිරිසකුත් ඉන්නවා. ඉතින් මට කියන්න තියෙන්නේ ලෝකෝත්තර දෙයක් පැත්තකින් තැබේවා. ලෝකෝත්තර දර්ශනය පැත්තකින් භාෂා ඥානයවත් තියනවද කියන එකක් හිතන්න. භාෂාවක් ගත්තහම ඒකට නීති රීතියක් තියෙයි, ව්‍යාකරණයක් තියෙයි. භාෂාවක තියෙන ව්‍යාකරණයවත් දන්නේ නැහැ සමහර විටක. ඉතින් මෙන්න මේ වගේ තැන් වලින් තමයි අද මහා ගැඹුරුයි කියලා පෙන්වන්න හදන්නේ. නමුත් අපිට නම් මුකුත් පද පෙරලියක් විනා මුකුත් ගැඹුරක් නම් තේරෙන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ. නමුත් පින්වතුන් හැමෝටම කියන එක දෙයක් තියෙනවා. අපිට වගකීමක් තියෙයි. අවුරුදු දහස් ගාණක් නිර්මලව පැවතා මේ බුද්ධ ශාසනයේ අපිට ගොඩාක් කරන්න බැයි නම් දන්නේ නැත්තම් මේ තියෙන දෙයට දන්න ටික විතරක් කියලා නිකන් එමු. ඒකට අමුතින් යමක් කියන්නවත් කරන්නවත් යන්න බෑ. ඒක මහා අකුසලයක් කියන එක මතක් කරනවා. මොකද මේක සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකගේ ශාසනයක්. මේක සෙල්ලම් කරන එකක්, සෙල්ලම් කටයුතු එකක් නෙමෙයි. අපිට අද තෝරගන්න බැයි නම් මේක අනාගතයට මේක තෝරලා දෙන්න පුළුවන් අය පහළ වෙයි. එතෙක් පරිස්සම් කළ දීම හරි අපේ යුතුයකම කියන එකත් මතක් කළා. හැමදිනකට මතක් කරනවා මේ කාලය තුල සිහි ඇතුව නුවණ ඇතුව කටයුතු කරන්න කියන කාරණාවත් මතක් කරනවා. පොත පෙන්නලා පොත පෙන්නන එකට රැවටෙන්න එපා. ඔය කියන වචනේට ඕකමද අර්ථේ කියලා බලන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න හැම කෙනෙක්ම ඒ පිළිබඳව දැනුවත් කරන්න කියන එකත් මතක් කරනවා. හොඳයි එහෙනම් හැමදෙනාම කාල වේලා ගිහිල්ලා හින්දා අපි මේ දේශනාව අවසන් කරමු.